එහෙනම් මාක්ස් පාසලේ දෙවන ඔන්ලයින් සාකච්ඡාව අපි අද කරන්න යන්නේ. පළවෙනි සාකච්ඡාවේදී මතු කළ සහ මතු වුණ කරුණු ආශ්‍රයෙන් බොහෝ දෙනෙක් ඉල්ලා සිටියා මේ දෙවැනි සාකච්ඡාවත් කල්ප රාජපක්ෂ මගින්ම කළ යුතුය කියන අදහස. මේ නිසා අපි දෙවැනි සාකච්ඡාව ඇත්තටම පළවෙනි සාකච්ඡාවේ දිගුවක් හැටියට තමයි කරන්නට බලාපොරොත්තු වෙන්නේ. එනිසා පළවෙනි සාකච්ඡාවේදී කළ කරුණු දෙවෙනි සාකච්ඡාවට අරගෙන සාකච්ඡා වේලාවේදී ප්‍රශ්න අදහස් ඉදිරිපත් කිරීම කරන්නට පුළුවන්. අදත් කල්ප මිනිත්තු 45ක් පමණ වෙලා කතා කරනවා. ඊට පස්සේ පැයකුත් මිනිත්තු 15ක කාලය අපි සාකච්ඡාවට පාවිච්චි කිරීම සාකච්ඡාවට යොදා ගැනීමට බලාපොරොත්තු වෙනවා. හොඳයි, මම ඊට වැඩි යමක් කියන්නේ නැහැ. ඊළඟට එක තව කරුණක් කියන්න ඕන. මේ සාකච්ඡා හැම මාසකම හැම සති දෙකකට වරක්ම බොහෝ විට වෙනස් නොකරොත් සෙනසුරාදා 6 සිට 8 දක්වා කරනු ලබනවා. ඊළඟට හැම මාසකම එක්වරක් මාසකට වරක් තාම මම දිනයක් සාකච්ඡා කළා නැහැ. මාසකට එක්වරක් මෙම සාකච්ඡාව නෙමෙයි මාක්ස් පාසලේ සාකච්ඡාවක් ඉංග්‍රීසි භාෂාවෙන් කරනු ලබනවා. ඒකේ පළවෙනි සාකච්ඡාව පිලිපීන විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් වෙන ටේඩම් කියන එයා මාක්ස්වාදී ආචාර්යවරයෙක්. එයා කරන්න බාර අරන් තියෙනවා. ඒ නිසා අපි හැම මාසෙකම ඉංග්‍රීසි භාෂාවෙන් එකක් කරනවා. ඒක විශේෂයෙන්ම ලංකාවට විතරක්ම නෙමෙයි, මේ කලාපයේ අනිත් අයටත් සම්බන්ධ විය හැකි සාකච්ඡාවක් හැටියට තමයි කරන්නේ. විශේෂයෙන්ම පිලිපීනය, කම්පුචියාව, බංග්ලාදේශය, පාකිස්තානය, ඉන්දියාව වගේ රටවල් වල අයට සම්බන්ධ වෙන්නේ. හොඳයි, මම ඊට වැඩි යමක් කියන්නේ නැහැ. මම ආරාධනා කරනවා කල්පට තමන්ගේ සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න කියලා. කල්ප කතා කරන වෙලාවට අනිත් හැම කෙනෙක්ම තමන්ගේ මයික්‍රොෆෝන් එක මියුට් කරගන්න. නැත්නම් ඔය වටපිටාවේ ගෙදර සිද්ධ වෙන කරුණු වලින් අපේ සාකච්ඡාවට පොඩි අවුලක් වෙන්නේ. හොඳයි. බොහොම ස්තුතියි. දෙවැනි සාකච්ඡාවටත් මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් මම දෙවැනි සාකච්ඡාවේ මාතෘකාව විදිහට තෝරගන්නේ අර අපේ කලින් සාකච්ඡාවෙන් යම් විදිහක මතුවෙච්ච කාරණේ. කියන්නේ සමාජ පැල්ම කියන එක. කොහොමද අපි යම් විදිහක තවත් පළල් විදිහට තේරුම් ගන්නේ සහ ඒකට අපිට නැවත වතාවක් මාක්ස්මය අර්ථකථනයක් දෙන්න පුළුවන් කොහොමද කියන කාරණය. එතකොට මම මාතෘකාව විදිහට තෝරගත්තේ COVID-19 සමාජ පැල්ම සහ praxis දර්ශනය කියන එක. ඉංග්‍රීසියෙන් කියනවා නම් COVID social rupture and the philosophy of praxis කියන එක. දැන් මේකේ තියෙන මම කලින් කිව්වා වගේ මේකේ තියෙන වචන සම්බන්ධයෙන් තියෙන දාර්ශනික කාරණා අපිට අපි හිමින් කතා කරමු, තේරුම් ගන්න උත්සාහ කරමු. මේ සාකච්ඡාව යම් විදිහක මම ටිකක් කැමතියි, ටිකක් ගැඹුරු දාර්ශනික මාවතකට යනවා නම්. ඒක එක විදිහක කියනවා නම් අර මං කලින් කියපු අපිට භාෂාවක් තියෙනවද මේ ක්‍රමයේ තේරුම් ගන්න කියන කාරණයට යම් විදිහක එළඹීමක් විදිහටත් බාර ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ සාකච්ඡාවේ යම් විදිහක කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් අධිකතනයක් කියලා. අපිට ඉංග්‍රීසියෙන් කියනවා මෙටා ක්‍රිටික් නැත්නම් මෙටා නැරටිව් කියලා. මේක යම් විදිහක ඒ දාර්ශනික කාරණා සම්බන්ධයෙන් මතු කරන්න උත්සාහ කරන භාෂාවක් කියලා මම යෝජනා කරන්න කැමතියි. හැබැයි මේ සාකච්ඡාව මම යෝජනා කරන්නේ කිසිම විදිහකින් සමාජයේ තියෙන ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයෙන් එහෙම නැත්නම් ප්‍රැක්සිසෙන් කැඩෙන්නේ නැහැ. මූලික කොන්දේසිය තමයි ප්‍රැක්සිසයක්. යෝජනා කරනවා නම් එහෙම නැත්නම් ප්‍රායෝගික දේශපාලන ක්‍රියාකාරීත්වයක් යෝජනා කරනවා නම් අනිවාර්ය වශයෙන් තියෙන ඕන දේ තමයි සමාජය එක්ක තියෙන සහසම්බන්ධය. නැත්නම් සමාජය එක්ක නිරන්තරයෙන් කරන ගනුදෙනුව. නැත්නම් අන්‍යෝන්‍ය සම්බන්ධතාව. සම්බන්ධතාවය කිසිම විදිහක බෙදින්න මම උත්සාහ කරන්නේ නැහැ. මේක මෙටා ක්‍රිටික් එකක් වෙන්නෙම සමාජ ප්‍රැක්ටිස් එක කියන එක යෝජනා කිරීම නිසා. දැන් මම මෙහෙම පටන් ගන්න කලින් මෙහෙම දෙයක් මට කියන්න දෙන්න. මම අපේ කලින් අපි කරපු සාකච්ඡාවට කීර්ති කියලා සහෝදරයෙක් මහාචාර්ය සෝමනසිරි ලියනගේ එකේ Facebook එකේ කමෙන්ට් එකක් දාලා තිබ්බා. ඒ කමෙන්ට් එකේ ඔහු ලියලා තිබ්බේ මේ මෙන්න මෙහෙම දෙයක්.
කොමියුනිස්ට් ප්‍රකාශනයේ තියෙනවා කියලා ධනපතීන්ගේ පෞද්ගලික ධනය අවසානයේ සමාජ ධනයක් බවට පරිවර්තනය වේ. එම ධනය ආයෝජන හා තැන්පතු ලෙස සමාජීය ලෙස භාවිතයට ගැනේ. පොදු දේපල ක්‍රමයක් ඇතිවීමේදී සිදුවන්නේ මේ සමාජීය ධනය සමාජීය පාලනයකට යටත් කිරීම බවයි. එනම් මේ පන්තිමේ ස්වරූපය වෙනස් වීම බවයි. වෙළඳපොළ ක්‍රමය හා අදෘශ්‍යමාන හස්තයකින් ආර්ථිකය හසුරුවනවා කියලා ඇඩම් ස්මිත් යෝජනා කරපු දේ මාක්ස් කවදාවත් ප්‍රතික්ෂේප කරේ නැහැ. මාක්ස් ඒක අනුමත කරා සහ මාක්ස් විරුද්ධ වන කාරණය තමයි සූරාකෑම කියන කාරණය. දැන් මේ අදහස මම නම් කියන්නේ සම්පූර්ණයෙන් වැරදි සහ අභ්‍යන්තරික වශයෙන් උහු ලියලා තිබුණ දේ තිබුණා මේ ගැටුමක්. මම මේකට එන්නේ එක හේතුවක් මත මම මෙන්න මේ කාරණේට එන්න මේක කියන්නේ. ඒකට හේතුව තමයි බොහෝ විට දේශපාලන ආර්ථිකය ඇතුළේ දර්ශනය ඇතුළේ උත්සාහ කරා මාක්ස්ගේ අදහස් කලින් හිටපු දාර්ශනිකයෝ සහ විශේෂයෙන්ම දේශපාලන ආර්ථික විද්‍යාඥයන්ගේ අදහස් වලින් වෙනස් නැහැ කියන එක බොහෝ අය කියන්නේ. උදාහරණයක් විදිහට කියන්නම් පෝල් සැමුවෙල්සන් නොබෙල් ත්‍යාගලාභී පෝල් සැමුවෙල්සන් එයාගේ එක පොතක සලකන්නේ මාක්ස් පශ්චාත් රිකාඩියානු වාදියෙක් විදිහට. නැත්නම් පෝස්ට් රිකාඩියන් කෙනෙක් විදිහට. කියන්නේ රිකාඩෝ කියන ඩේවිඩ් රිකාඩෝ කියලා හිටපු ඉංග්‍රීසි දේශපාලන ආර්ථික විද්‍යාඥයාගේ අනුගාමිකයෙක් විදිහට තමයි පෝල් සැමුවෙල්සන් සලකන්නේ මාක්ස්. මේක සම්පූර්ණ වැරදි අදහසක්. එනිසා කීර්ති සහෝදරයාගේ අදහස සාවද්‍යයි. ඒකේ තියෙනවා ඒකේ තියෙන කාරණා සම්බන්ධව අපිට දිගින් දිගට සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් මම යෝජනා කරනවා මෙන්න මෙහෙම දෙයක්. මෙන්න මෙහෙම කාරණා දෙකක් මතු කරන්න කැමතියි. පළවෙනි කාරණේ තමයි අන්ටෝනියෝ නෙග්‍රි කියලා ඉන්නවා ඉතාලියානු මාක්ස්වාදී දාර්ශනිකයෙක්. ඔහුත් උත්සාහ කරා යම් වෙලාවක යෝජනා කරන්න මේ සෝෂල් ලේබර් කියන කාරණේ, සමාජ ශ්‍රමය කියන කාරණේ. ඒකේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඒකේ තියෙන්නේ අර සමාජමය වශයෙන් ධනවාදයේ වර්ධනය වීම නිසා ඇතිවෙන බලපෑම් ප්‍රතිඵල පිටාර කරනවා වැඩ කරන පන්තියට. ඒ පිටාර ගැනීම නිසා ඇතිවෙන ශ්‍රමයේ සිද්ධ වෙන සෞභාග්‍ය නැත්නම් ශ්‍රමයේ සිද්ධ වෙන නවතාවයන් සංකීර්ණතාවයන් සහ ශ්‍රමයේ සිද්ධ වෙන තාක්ෂණික වශයෙන් සිද්ධ වෙන වෙනස්කම් අර සූරා කෑම කියන සාම්ප්‍රදායික ක්‍රියාවලිය වෙනස් කරනවා කියන්නේ. එනිසා ඔහු සලකනවා මාක්ස්ගේ ගුන්රිස් කටුසටහන් කියන පොත ප්‍රාග්ධනයට වඩා වැදගත් පොතක් විදිහට. මේක වැරදි අදහසක්. ඒකට වෙනම ක්‍රිටික් එකක් තියෙනවා. මම ඒක මේ වෙලාවේ ගේන්නේ නැහැ. නමුත් ඔහුගේ මූලික දේ තමයි ඔහු මූල ධාර්මිකව ප්‍රතික්ෂේප කරනවා මාක්ස්ගේ labor theory of value ශ්‍රම න්‍යාය කියන එක. මේක වැරදි අදහසක්. ඒක තමයි යම් විදිහක මාක්ස්ගේ තියෙන මාක්ස් කිව්වා කියලා විශ්වාස කරන කාරණා විදිහට බොහෝ අය බාර ගන්න උත්සාහ කරන්නේ මේ වැරදි අදහස. සව යෝජනාවක් කරන්න කැමති කෙනෙක්ට අර කීර්ති සහෝදරයාගේ අදහස කොච්චර වැරදිද කියන එක තේරුම් ගන්න පුළුවන් මාක්ස්ගේ ප්‍රාග්ධනයේ පළවෙනි බැලුමේ. පිටු කියවොත් පිටු 734 ඉඳන් 738 වෙනකන් වගේ සහ පිටු 742 ඉඳන් 743 වෙනකන් ඔහු කියන්නේ ඔහු ඊටාම නිර්දය විදිහට ඇඩම් ස්මිත්ගේ ඉඳන් හිටපු සියලුම දේශපාලන ආර්ථික විද්‍යාඥයෝ විවේචනය කරනවා. ඒ විවේචනය ඊටාම තීරණාත්මකයි සහ අපිට ගන්න පුළුවන් ඒක අපිට ගන්න පුළුවන් ඒක සම්භාව්‍ය දේශපාලන ආර්ථිකයකට තියෙන විවේචනයක් වගේම වර්තමානයේ තියෙන සම්භාව්‍ය නව සම්භාව්‍යවාදී ආර්ථික විද්‍යාවට තියෙන විවේචන විදිහට. මම මේ කාරණේ කියන්නේ එක හේතුවක් තමයි නිර්මාක්ස්වාදීන්ට වඩා මාක්ස් වැරදියට කියවන්නේ සමහරවිට මාක්ස්වාදී. සහ මාක්ස්වාදයට වාමාංශික ව්‍යාපාරය ඇතුලේ ඉන්න අය. ඒ නිසා අපිට යම් විදිහක ඕන වෙනවා කතිකාවක් ගොඩනගන්න, සංවාදයක් ගොඩනගන්න. මාක්ස් නිවැරදිව කියවන්නේ කොහොමද? සහ මාක්ස්ගේ කියවීම පන්ති අරගල එක්ක නැවත වතාවක් අපේ ජීවිත කාලය ඇතුලේ ගැට ගහන්නේ කොහොමද කියන කාරණේ. ඒක මගේ මූලික අදහස් දැකීම. දෙවනි දෙයට මම එන්නම්. මේක යම් විදිහක ස්ටේට්මන්ට් එකක්, මේ ප්‍රකාශයක්. ඒක මේ ප්‍රකාශය මම ලියන්න එක හේතුවක් තමයි මේ මගේ වැරදි අඩු කරගන්න මේ සාකච්ඡාව ඇතුළේ විශේෂයෙන්ම මට කියන්න තියෙන සංකීර්ණ කාරණා ටික යම් විදිහක එක ස්ටේට්මන්ට් එකකට ගේන එක, ප්‍රකාශයකට ගේන එක. නිසා මට මේක කියවන්න දෙන්න. මේක යම් විදිහක අපේ සාකච්ඡාවට වැදගත් වෙයි. මම ලිව්වේ මෙන්න මෙහෙම දෙයක්. ප්‍රැක්සිසේ දර්ශනය පදනම් වෙන තර්කය නම් වියුක්ත දාර්ශනික ප්‍රවර්ග ප්‍රභේද බෙදීම් සියල්ල සංයුක්ත නැත්නම් විශ්වීය සමාජ යථාර්ථයන් බලහත්කාරී ලෙස සමාජමය වශයෙන් පවත්නා බලාධිකාරය විසින්
අනුමත කරන තත්වයකට පත් කරන ලද සහ යථාර්ථයේ දාර්ශනික ප්‍රභේදවලට ලඝු කරන ලද තත්වයක් බවයි. ඒ අර්ථයෙන් දාර්ශනික ආත්මීයත්වය යනු නියම ආත්මීයත්වය වන සමාජ පන්තිය යන්න සමාජමය වශයෙන් මේ මොහොතේ අනුමත කරන බූෂ්වා තර්කනය විසින් ගොඩනැගූ ලෝකයට ගැළපෙන ආත්මීයත්වයක් දක්වා තාර්කිකව බිඳ දැමීමේ ක්‍රියාවලියයි. මේක අපි සාකච්ඡා කරමු ප්‍රශ්න තියෙනවා නම්. රොයි බාස්කර් වරක් ප්‍රකාශ කළ පරිදි 21 වන සියවස වනතෙක් මනුෂ්‍යයා ගොඩනැගූ දර්ශනයේ වැඩි වශයෙන් මැත්තේ දාර්ශනික කැලිකසලයි. ඔබ මේකට පාවිච්චි කරන වචනේ තමයි philosophical garbage. philosophical rubbish කියන එක. ඒ අර්ථයෙන් විෂය anu ස්වායත්තව පවතින හෝ දෙයක ඒ තුලම පවතින දෙයක් නොව විෂය anu නියම සමාජ ක්‍රියාකාරීත්වයයි. නව ලිබරල් වාදී තේරුම් ගැනීමේ සහ එයට විරුද්ධව අරගල කිරීමේදී අප එහි මූලධාර්මික න්‍යාය සමග කරන ශාස්ත්‍රීය සංවාදවලින් අනිවාර්ය වශයෙන් ඔබට ගමන් කළ යුත්තේ එහෙම නැත්නම් නව ලිබරල් වාදයේ න්‍යායාත්මක ගොඩනැගීම් ධනවාදී ඓතිහාසික අවස්ථාවාදය බලය සහ පන්තිමේ ක්‍රියාකාරීත්වය හරහා තේරුම් ගත යුත්තේ මේ නිසාවෙන්. න්‍යාය සමග කරන අරගලයට විප්ලවීය න්‍යාය පෝෂණය කළ හැකි නමුත් ඒ හුදකලා විද්‍යාත්මකවාදී වෘත්තයක ගමන් නොකළ යුතුයි. වෘත්තයක් තුල කරන දාර්ශනික වාද සහ සංවාද එහෙම නැත්නම් දේශපාලනය ධනවාදයේ විසින් පරාද කරනු ඇත. ඒ ප්‍රාග්ධනයේ වෘත්තයක් තුල ඒකාකාරී ලෙස ගමන් කරන්නක් නොව ඒ පොළවෙන් ඉවරන සර්පීලයක් වන නිසාවෙන් එන ස්පයිරල් එකක් විදිහට තමයි ප්‍රාග්ධනය වැඩ කරන්නේ. පවත්නා විධි විරෝධයන් සමාජ පැලුම් අර්බුද ධනවාදී සමාජයේ පවත්නා මූලධාර්මික ගැටලු පිළිබිඹු කරයි. උදාහරණයක් වශයෙන් යම් විදිහකින් වටිනාකම් සහ කරුණු value සහ facts කියන එක එකිනෙක ප්‍රතිවිරුද්ධව හිටගන්නේ නම් ඒ එසේ සිදුවන්නේ ධනවාදී ලෝකයේ ව්‍යුහගත වී ඇත්තේ මනුෂ්‍ය අවශ්‍යතාවලට පිටුපාසිට ආර්ථික නීති වලින් වීම නිසා මිස ස්වභාවිකව මේ විෂයපතයන් දෙක එකිනෙක පරස්පර හෝ ආගන්තුක විෂයපතයන් වීම නිසා නොවේ. ධනවාදීන් සමග අපට ආචාර ධර්මික සදාචාරාත්මක සදාචාරය සම්බන්ධව තර්ක ගොඩනැගී නොහැක්කේ උන්ගේ සදාචාරය සහ අපේ සදාචාරය නොවන නිසා පමණක් නොවේ. උන්ට ප්‍රාග්ධනයේ තර්කණය විසින් උදා කරන ලද තත්ත්වයන් අතිශයින්ම වටිනාකම් නිර්මාණය කරන සහ කරුණු වශයෙන් ගත්තත් නිවැරදි සහ අවසාන විග්‍රහයේ එකහෙලාම තර්කයට තාර්කික පරිසමාප්තියකට පත්වන නිසාත්ය. මේක මම විස්තර කරන්න ඉස්සරහදී. මෙන්න මේ නිසා තමයි ධම්මික පෙරේරා ලංකාවේ ධම්මික පෙරේරා උතුරේ ප්‍රශ්නයට උතුරේ පොලිස් බලතල දීම පොලිසි කීපයක් පිහිටවීම පොලිසි 300 ගණන් පිහිටවන එකෙන් විසඳන්න පුළුවන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් කොහොමද මේ මයිග්‍රේෂන් ඉමිග්‍රන්ට්ස්ලාගේ ප්‍රශ්නය සංක්‍රමණිකයන්ගේ ප්‍රශ්න විසඳන්න කියන එකට දීපු උත්තරය වෙන්නේ තාප්පයක් හදන එක. මේ දෙක යම් විදිහක දේශපාලනිකව එක තැනකදී සමපාත වෙනවා. ඒ දෙක දෙන්නම දෙන උත්තර එක තැනකදී සමපාත වෙනවා. ඒ නිසා මගේ යෝජනාව තමයි සරලව කියනවා නම් capital is not real but rational. ප්‍රාග්ධනය ඇත්ත නෙවෙයි යථාර්ථය නෙවෙයි නමුත් තාර්කිකයි. විධි විරෝධයන් සහ පරස්පරතාවන් ශුද්ධ න්‍යායන් නැත්නම් පියෝ තියරි කියන එකට තුල සහ න්‍යායාත්මක මට්ටමේදී විසඳාගත නොහැකි. ඒවා විසඳාගත හැක්කේ සමාජයේ වෙනස් කිරීමේ විප්ලවීය ක්‍රියාකාරීත්වයන් තුළින් පමණි. මාක්ස් ෆොයබාක් තීසිසේ පැවසූ පරිදි දාර්ශනිකයන් මේ වනතෙක් කර ඇත්තේ ලෝකය නිර්වචනය කිරීම පමණි. නමුත් අවශ්‍ය වන්නේ ලෝකය වෙනස් කිරීමයි. මාක්ස්වාදී ප්‍රැක්සිසේ තව දුරටත් අප පෝෂණය කළ හැක්කේ අරගලය තුල මිස හුදකලා ශුද්ධ න්‍යායන් තුල නොවේ. ලෙනින් වඩා නිවැරදිව පැවසූ පරිදි සිතිවිලි වලට තනපතක්වත් සෙලවිය නොහැකි. මේක මගේ මූලික ප්‍රකාශනය. මොකද මට මේ කාරණේ ඇතුළේ තමයි හෙට මෙහෙට දුවන්නේ. මේ සාකච්ඡාව අපිට ඉස්සරහට කරගෙන යද්දි. මේකේ තියෙනවා නම් ගැටලු අපි සාකච්ඡා කරමු. නමුත් මගේ ප්‍රධාන සැකස්ම වෙන්නේ අද සාකච්ඡාවේ මෙන්න මේ කරුණු තුන. මූලික කරුණ තමයි අපි කොච්චර එකඟ නොවුනත් එකඟ නොවුනත් මේ පළවෙනි කාරණය. අපි කොච්චර එකඟ වුණත් එකඟ නොවුනත් බූර්ජුවා ධනපති පන්තියට තියෙනවා ප්‍රැක්ටිස් එක. ධනපති පන්තියට තියෙනවා යම් විදිහක නිශ්චිත දේශපාලන ක්‍රියාවලියක්. උන් ක්‍රියාත්මක වෙන විදිහ. ඒ නිසා මම සලකන්නේ නව ලිබරල් වාදී බූර්ජුවා ප්‍රැක්ටිස්ේ විදිහට. හරි? අපි ඒක සාකච්ඡා කරමු ඉස්සරහට. ඒ නිසා පළවෙනි දේ තමයි මම උත්සාහ කරනවා අපි කලින් කරපු නව ලිබරල් වාදී සම්බන්ධ සාකච්ඡාව සම්බන්ධ කරන්න බූර්ජුවා ප්‍රැක්ටිස්ේ කියන කාරණයට. මේකේ අංග තුනක් තියෙනවා. පළවෙනි එක තමයි බූර්ජුවා පන්ති බලය ප්‍රතිස්ථාපනය වීම. දෙවෙනි එක තමයි බුද්ධි කල්ලි කියන එක. තුන්වෙනි එක තමයි මූල්‍ය ප්‍රාග්ධනය සහ එහි නින්ජා ගුණය කියන එක. නින්ජා කියන අය මම හිතනවා දන්න නින්ජා සටන් කාමී.
මේ කරුණු තුන අපි සාකච්ඡා කරමු හැමෙන් සැරේ. දෙවැනි අරමුණ එහෙම නැත්නම් දෙවැනි කොටස තමයි මගේ සාකච්ඡාවේ මාක්ස්ගේ ප්‍රාග්ධනය සහ ප්‍රාග්ධනයේ විශ්වීය පැල්ම කියන එක. අපි ඉංග්‍රීසියෙන් කිව්වොත් එහෙම Marx's capital and grand universal rupture of capital කියන එක. අපි බලමු මේක මේ වචන විසඳ ගන්න සහ සාකච්ඡාව ඇතුලේ මේ අදහස් ටික බෙරුම් කරගන්නේ කොහොමද කියලා. තුන්වෙනි කාරණේ තමයි මම උත්සාහ කරනවා සම්බන්ධ කරන්න කාල් මාක්ස්, හර්බර්ට් මාර්කූස් සහ රොයි බාෂ්කර් කියන දාර්ශනිකයෝ තුන්දෙනා. මට දෙන්න මෙන්න මේ ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. එතකොට අපිට පුළුවන් ඉස්සරහට යන්න මෙන්න මේ තුන්දෙනාගේ අදහස්. මම හිතනවා පේනවා ඇති කියලා. හැමෝටම පේනවද මේ ස්ක්‍රීන් එක? මෙන්න මේ තුන්දෙනාගේ අදහස්. පළවෙනි ඉන්නේ කාල් මාක්ස්, ඊළඟට ඉන්නවා හර්බර්ට් මාර්කූස් සහ රොයි බාෂ්කර්. හර්බර්ට් මාර්කූස් ඉන්න මේ පින්තූරේ මෙහෙම පාවිච්චි කරන්න එක විශේෂ හේතුවක් තියෙනවා. ඔහු ඉන්නේ මෙතන මේ ඇන්ජෙලා ඩේවිස් එක්ක. ඇන්ජෙලා ඩේවිස් ගැන කවුරු හරි දන්නවද මෙතන ඉන්න කෙනෙක්? ඇන්ජෙලා ඩේවිස් ඇයි අපිට මේ මොහොතේ වැදගත් වෙන්න වගේ දෙයක් අහුවොත්? කාටද අදහසක් තියෙනවා? Black Lives Matter එකේ ගොඩක් ඉදිරියෙන් ඉන්න ඇක්ටිවිස්ට් කෙනෙක්. නෑ. ඉතින් මට ඕන කරලා තිබ්බේ සම්බන්ධ කරන්න ඇන්ජෙලා ඩේවිස්ගේ ප්‍රැක්ටිසර්. ඇන්ජෙලා ඩේවිස් ඉතාම තදින් හර්බර්ට් මාර්කූස්ගේ දර්ශනය හරහා අනුබලය ලැබපු කෙනෙක්. ඒ නිසා විශේෂයෙන්ම Black Panthers 1960 ගණන් වල සහ 70 ගණන් වල ඔහුගෙන් විශේෂ අනුබලය ලැබපු කෙනෙක්. ඒ නිසා ඔහුගේ මට පෙන්වන්න ඕන කරලා තිබ්බේ ඔවුන්ගේ න්‍යායාත්මක හැදෑරීම් කොහොමද ඇමරිකානු සමාජයේ ඇත්තටම ප්‍රැක්ටිසයක් දක්වා පරිවර්තනය වෙන්නේ කියන කණ එක මම පින්තූරේ මේ විදිහට පාවිච්චි කරන්න හේතුව. සහ රොයි බාෂ්කර් ඉතාම විශිෂ්ට දාර්ශනිකයෙක්. රොයි බාෂ්කර් තුන්වෙනිට ඉන්න කෙනා. මම හිතන්නේ වාමාංශික ලෝකයේ ඇතුළේ ඉතාම අඩුවෙන් කතා බහට ලක් වෙච්ච දාර්ශනිකයෙක් තමයි රොයි බාෂ්කර් කියන්නේ. රොයි බාෂ්කර් නැවත වතාවක් අපි වර්ණගිය යුතුයි. ඔහුගේ දර්ශනය නැවත වතාවක් අපි හැදෑරිය යුතුයි. සහ විශේෂයෙන්ම රොයි බාෂ්කර්ගේ දර්ශනයෙන් සිද්ධ වෙච්ච පරිවර්තනය කියන්නේ විද්‍යාත්මක විධික්‍රමයේ විවේචනය කිරීම ඉඳන් ඩයලෙක්ටිකය දක්වා ඔහුගේ තියෙන පරිවර්තනය අපි පරිස්සමෙන් හැදෑරිය යුතුයි. මම හිතන්නේ ඒක නිශ්චිත වශයෙන් අපිට තියෙන ඓතිහාසික අවශ්‍යතාවක් විදිහට මම යෝජනා කරන්න කැමතියි. මෙන්න මේ දෙන්නව දන්නවද? මෙතන ඉන්න කී දෙනෙක් මේ දෙන්නව දන්නවද? මේ චරිත දෙකක් කී දෙනෙක් මේ දෙන්නව දන්නවද? I think so. Andy DeFrank. No, no. Because people are wearing shorts. මේ චරිත දෙක දන්නවද කවුරු හරි? මම පෙන්නපු දෙන්නවා. මේක වැදගත් ටිකක් අපේ කතාවට. මෙතන මේ නාට්‍ය දෙකක හිටපු චරිත දෙකක්. එක්කෙනෙක් චිත්‍රපටයක අනිත් කෙනා නාට්‍යයක. කියන්නේ රූපවාහිනියක කියපු නාට්‍යයක. පළවෙනි කෙනාගේ නම තමයි ජෝන් වැල්ජෝන්. ඔහු ලේ මිසරාබ්ල් කියන වික්ටර් හියුගෝගේ නවකතාව එක ටීවී සීරීස් එකක් බවට පරිවර්තන වුණා. ඒකේ හිටපු ප්‍රධාන චරිතය ජෝන් වැල්ජෝන්. සහ දෙවෙනි චරිතය තමයි ඇන්ඩි ඩුෆ්‍රේන්. ෂෝෂෙන්ක් රිඩෙම්ප්ෂන් කියන චිත්‍රපටයේ එක චරිතයක්. මේ දෙන්නම යම් විදිහක ඒ කියන්නේ ජෝන් වැල්ජෝන් 1700 ගණන් වල සිරගත වෙලා හිටපු චරිතයක්. සහ ඇන්ඩි ඩුෆ්‍රේන් 1960 ගණන් වල 70 ගණන් වල සිරගත වෙලා හිටපු චරිතයක්. මේ දෙන්නම ඉන්නේ යම් කිසි වැරදි නිසා හිරගත වෙලා. දැන් මේ දෙන්නම යම් මොහොතක හිරෙන් එළියට එනවා. නැත්නම් හිරෙන් පනිනවා. හරි? මේ දෙන්නම හිරෙන් පනිනවා. ඒ දෙන්නම හිරෙන් පැනලා යම් විදිහක තමන්ගේ ජීවිත පරිවර්තනය කරගන්නවා. වෙනස් වෙනස්කට පරිවර්තනය වෙනවා. හරි? එතකොට පළවෙනි කෙනා ජෝන් වෙල්ජෝන් හිරෙන් එළියට ඇවිල්ලා පටන් ගන්නවා
බිස්නස් එකක් ව්‍යාපාරයක්. ඒ ව්‍යාපාරය තමයි පබළු හදන එක. මේ පබළු හදන එක ඕනේ කියන්නේ බීඩ්ස් පබළු හදන එක ඔහු ඉගෙන ගන්න හිර ඇතුළේ ඉන්නකොට. ඒ හිර ඇතුළේ තිබ්බ ඊටාම අඩු ශ්‍රමයකින් පබළු හදන එක ඔහු අරන් එනවා එළියට. කීර්ති සහෝදරයා ඇවිල්ලා ඉන්නේ. right. ඒ පබළු හදන එක එළියට අරන් ඇවිල්ලා ඔහු අඩුවෙන් අඩු පිරිවැයක් යටතේ මේ පබළු හදලා ධනවතෙක් වෙන්න උත්සාහ කරනවා. ඒක සාර්ථක වෙනවා. මේක චරිතයක්. ඒ කියන්නේ නිෂ්පාදන මාදිලියක් විදිහට අඩු පිරිවැයකින් මූර්ත බාණ්ඩ එහෙම නැත්නම් භාවිතයට ගන්න පුළුවන් බාණ්ඩ හදන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඇන්ඩි ඩුෆ්‍රේන් 1960 ගණන් වල හිරෙන් එළියට පනින්නේ. ඇන්ඩි ඩුෆ්‍රේන් කරන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඒ කියන්නේ ඔහුගේ සිද්ධ වෙන පෞරුෂ මොකද ඒකට කියන්නේ මේ මෙටමෝෆෝසිස් එක. මේ මොකද ඒකට සිංහල වචනෙන් කියන්නේ මෙටමෝෆෝසිස් එක. ඔහුගේ චරිතය නැවත පරිවර්තනය වෙන එක සිද්ධ වෙන්නේ මෙන්න මේ විදිහට. ඔහු කරන්නේ අර හිරේ ඇතුලේ ඉන්න ගමන් තමන්ගේ වෙන අනන්‍යතාවක් මූල්‍ය හරහා ගොඩනගනවා සමාජයෙන් එළියේ. ඒ කියන්නේ අර තමන්ගේ තියෙන ඇන්ඩි ඩිෆරන්ට් කියන අනන්‍යතාවනේ වෙන අනන්‍යතාවක් තමන් දන්න විධික්‍රම පාවිච්චි කරලා තමයි ඔහු ගණකාධිකාරීවරේ ඔහු මේ තමන් දන්න දේවල් පාවිච්චි කරලා වෙන අනන්‍යතාවක් හදනවා සමාජයෙන් එළියේ. කියන්නේ හිරේ ඉන්න ගමන් මේක කරන්නේ. එනේ හිරේ එළියේ ඉන්න පුද්ගලයා ඇත්තටම පවතින්නේ නැහැ. ඔහු පවතින්නේ මූල්‍යයේ නාමයෙන්. එනේ ෆයිනෑන්ෂල් ඔහුට තියෙන මූල්‍යමය ස්වරූපයක් විතරයි. ඇත්තටම ඉන්න පුද්ගලෙක් නෙවෙයි. ඇනි ඩුෆ්‍රෙන් හිරෙන් පැනලා කරන්නේ මේ සල්ලි ටික ගන්න එක. මට අගයන් කියන්න පුළුවන් ඒක හරි වැදගත් අපිට අපේ සාකච්ඡාවට මේ කොටස. ඒක මම මේක සඳහන් කරන්නේ. ඒ කියන්නේ ඇනි ඩුෆ්‍රෙන්ගේ ආත්මීයත්වය සහ ඔහුගේ තියෙන හිරෙන් එළියේ පෞරුෂය ගොඩනගෙන්නෙම අර හිරේ ඉඳන් ඔහු ගොඩනගපු මූල්‍ය ප්‍රාග්ධනය නැත්නම් මූල්‍ය වටිනාකම හරහා. ඒතර අපිට පේනවා 1700 ගණන් වල සමාජයෙන් කෙනෙක් එළියට ගියොත් හිරෙන් එළියට කෙනෙක් ගියොත් ඔහුට පටන් ගන්න සිද්ධ වෙනවා. ඔහු පටන් ගන්නෙම ඇත්තටම භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ ආර්ථිකයට සම්බන්ධ දෙයක්. 1960 ගණන් වලට වෙදී ඇමරිකන් සමාජයේ ඇන්ඩි ඩුෆ්‍රේන් කරන්නේ තමන්ගේ අනන්‍යතාව ගොඩනගන්නේ මූල්‍ය ප්‍රාග්ධනය හරහා. මේක විශේෂ කාරණයක් මම සඳහන් කරන්න. ඒකට හේතුව අපිට බෑ නව ලිබරල් වාදයේ තේරුම් ගන්න මේ මූල්‍ය ප්‍රාග්ධනය ගොඩනැගීම කියන එක තේරුම් ගත්තේ නැත්තම්. ඒ නිසා ඒ පොයින්ට් එක මම හිතනවා අපිට සාකච්ඡාව ඉස්සරහට අධි කතා කරන්න පුළුවන් යක් වෙයි කියලා. මම යන්නම් ඉස්සරහට මේක දිගට කී දෙනෙක් දන්නවද මොන්ට් පර්ලින් සොසයිටි කියන එක? මොන්ට් පර්ලින් සොසයිටි කියන එක. මෙතන කී දෙනෙක් ඒක අහලා තියෙනවද? ලංකාවේ කවුද සමාජිකයෝ ඉන්නේ මොන්ට් පර්ලින් සොසයිටි කියන එක? විජයවර්ධන කෙනෙක් තව කෙනෙක් ඉන්නවා. වැදගත් කෙනෙක්. අසීල් සලි තව එක්කෙනෙක් ඉන්නවා. අපිට වැදගත්ම එක්කෙනෙක්. රනිල් වික්‍රමසිංහ. මොකද්ද මොන්ට් පර්ලින් සොසයිටි කියන්නේ? මොන්ට් පර්ලින් සොසයිටි කියලා කියන්නේ අන්ත දක්ෂිණාංශික බුද්ධිමතුන් විසින් විශේෂයෙන්ම ෆෙඩරික් හයික්, මිල්ටන් ෆ්‍රීඩ්මන්, කාල් පොපර් වගේ දාර්ශනිකයෝ බුද්ධිමතුන් ඉතාම අන්ත දක්ෂිණාංශික බුද්ධිමතුන් විසින් පීටව ගත්ත එක සමාජයක්. මේක මං හිතන්නේ අපි ප්‍රාග්ධනය කියවනවා වගේම වැදගත් මේ මොන්ට් පර්ලින් සොසයිටි කියන එක විසංයෝජනය කරලා බලන එක. මාක්ස්වාදී සියල්ලටම මම හිතන්නේ ඒක වැදගත්. එයිම මෙහෙම කියන්න හේතුව මේ සමාජය තමයි 1940 ගණන් වල ඉඳන් 1970 ගණන් වෙනකම් සම්පූර්ණ ලෝකයේම නව ලිබරල් වාදයට සහ බූර්ජුවා දර්ශනයට විශේෂයෙන්ම ලිබර්ටේරියන් ෆිලොසොෆි කියන එකට නැවතවතාවක් යට කරන්න කරපු උත්සාහය ගත්ත එක මූලික සමාජයයි. මේ සමාජය යෝජනා කරා අපි මේ තියෙන ලිබරල් ෆිලොසොෆි එක ආරක්ෂා කරන්න ඕන දේවල් කීපයකින්. ඒ දේවල් කීපය ඇතුළේ තිබ්බ මූලිකම දේ තමයි සමාජවාදයෙන් කොහොමද මේ ලිබර්ටේරියන් ෆිලොසොෆි කියන එක ආරක්ෂා කරන්න කියන එක. හරි? ඒකට කොහොමද තත්ත්වාරක්ෂකයක් ගොඩනගන්නේ සහ ඇත්තටම මේ තත්ත්වාරක්ෂකය න්‍යායාත්මක තත්ත්වාරක්ෂකය දේශපාලනයක් බවට ගෝලීය වශයෙන් පරිවර්තනය කරන්නේ කොහොමද කියන එක තමයි මේ මොන්ට් පර්ලින් සොසයිටි කියන එක පිටවන්න හේතුව. ඒක ගැන කියවන්න ඉතාම වැදගත් දෙයක් මේ අපේ ඉතිහාසය ඇතුළේ සිද්ධ වෙච්ච. මෙන්න මේක තමයි ප්‍රැක්ටිස් එක. මේ තමයි ඇත්තටම දේවල් විවහාර කරන විදිය. දැන් අපිට මේ සාකච්ඡාවට එකතු කරගන්න පුළුවන් සීමිත පිරිසක්නේ. අපිට
අපිට තියෙනවා යම් විදිහක පිරිස් බලය එකතු කර ගැනීම ගැටලුවක්. පිරිස එකතු කර ගැනීමේ ප්‍රශ්නයක්. හැබැයි අපි දැනගන්න ඕන දේ තමයි අපිට විරුද්ධ පාර්ශවය දේශපාලනික විරුද්ධ පාර්ශවය මේක ඉතාම හොඳින් කරනවා. ඒකට ඔවුන්ගේ වාණිජ ප්‍රාග්ධනය සම්බන්ධකම් තියෙන හැමදේම පාවිච්චි කරන්න ඕන ලැස්ති. මේක තමයි ප්‍රැක්ටිස් එක. මේක තමයි ඔවුන්ගේ තියෙන දේශපාලන. මෙන්න මෙහෙම දෙයක් මට කියන්න දෙන්න. අපි අන්තෝනියෝ ග්‍රාම්ෂිගේ ප්‍රිසන් නෝට්බුක් පාවිච්චි කරන්නේ දේශපාලනයේ තියෙන අත්පොතක් විදිහට. නැත්නම් දේශපාලනයේ ගැන වාද කරන්න, විවාද කරන්න, සංවාද කරන්න පාවිච්චි කරන යම් විදිහක අත්පොතක් විදිහට. නමුත් බූෂුවා පන්තිය මේක පාවිච්චි කරන්නේ මේ ඉන්ස්ට්‍රක්ෂන් මැනුවල් එකක් විදිහට. කියන්නේ උපදේශන දීලා තියෙන එක මැනුවල් එකක් විදිහට. මොකද උන් ඒක ඇත්තටම ප්‍රැක්ටිස් කරනවා. හෙජමොනි කියන සංකල්පය උන්ට ඇත්තටම ප්‍රැක්ටිස් කරන්න පුළුවන් සංකල්පයක්. උන් ඒක ඇත්තටම කරනවා දේශපාලන ඇතුළේ. එනිසා පන්ති බලය 1970 ගණන් වල වෙනස් වීම සම්බන්ධයෙන් මම යෝජනා කරන්නේ අපි තීරණාත්මකව සිතා බැලිය යුතුයි කොහොමද මේ ලිබරල් බූර්ෂුවා දාර්ශනිකයෝ එකතු වෙලා තමන්ගේ බලය ගොඩනගා ගත්තේ කියන කාරණයට. සමාජයන් සහ ඔවුන්ගේ තියෙන දේවල් ගොඩනගා ගත්තේ කියන එක ඒක මම හිතන්නේ න්‍යාය සහ ප්‍රචණ්ඩත්වය කියන කාරණා දෙක ඇතුළෙම ඔවුන් කරනවා. උදාහරණයක් විදිහට චිලි වල සිද්ධ වෙච්ච කාරණයක් ගත්තොත් ප්‍රචණ්ඩත්වය. හැබැයි ඒක පිටිපස්සේ දුවනවා මිල්ටන් ෆ්‍රීඩ්මන්ගේ චිකාගෝ බොයිස්ලාගේ චිකාගෝ කොල්ලන්ගේ න්‍යාය. ඒ දෙක එකිනෙක අතිනත යන්නේ. නිසා මේක කොයිලාකවත් සෙපරේට් වෙන්නේ නැහැ. අර බොහෝම හොඳ ධනේශ්වර පන්තිය බොහෝම හොඳයි කියන ඔය යුරෝපයේ හිටපු ධනේශ්වර පන්තිය බොහෝම හොඳයි කියන දාර්ශනිකයෝට මේක මං හිතන්නේ පරිස්සමෙන් කියවන්න ඕන. එහෙම එකක් නැහැ. ප්‍රචණ්ඩත්වය කියන එක විශ්වීයයි. ධනේශ්වර පන්තිය ප්‍රචණ්ඩත්වය කියන එක විශ්වීයයි. අපි ඒක පහුගිය කාලේ දැක්කා. ඇමරිකාවේ කොහොමද ජෝර්ජ් ෆ්ලොයිඩ් මැරුවට පස්සේ පොලිසියෙන් ලංකාව ඇතිවෙච්ච උද්ඝෝෂණ වලට කොහොමද පොලිසිය ප්‍රතිචාර දැක්වේ. නිසා අනිත් හැමදේටම වඩා බූර්ෂුවා පන්තියේ තියෙන ප්‍රචණ්ඩත්වය විශ්වීයයි. අනිත් හැමදේටම වඩා. දෙවෙනි එක තමයි මම කලින් කියපු එකටම සම්බන්ධ කරලා මේවා බුද්ධි කල්ලි. මේ බුද්ධි කල්ලි වලට පුළුවන් දර්ශනීය දේශපාලනය බවට පරිවර්තනය කරන්න. හරි? ඒ උන්ගේ තියෙන ගොඩනගපු ලිබර්ටේරියන් ෆිලොසොෆි නිදහස්කාමී දර්ශනය වෙළඳපළ කියන දේවල් ඉතාම වේගෙන් පරිවර්තනය කරන්න පුළුවන් දේශපාලනයට. ඔබ බැලුවොත් එහෙම මිල්ටන් ෆ්‍රීඩ්මන් ඉතාම සමීපව වැඩ කරනවා සියලුම ඇමරිකාවේ තියෙන ආණ්ඩු සමග න්‍යාය ගේන්න යම් විදිහක ප්‍රැක්ටිස් එකක් බවට පරිවර්තනය කරන්න. ඒ නිසා මම කලින් කිව්වේ සිතිවිලි වලට ලෙනින් කිව්වා වගේ සිතිවිලි වලට තනපතක්වත් හොලවන්න බෑ. හුදකලා. හරි? ඒකට අවශ්‍යයි දේශපාලන බලයක් සහ භාවිතාවක්. දෙවෙනි එක තමයි තුන්වෙනි කාරණේ තමයි මේක ඇතුලේ මම සාකච්ඡා කරන මූල්‍ය ප්‍රාග්ධනය සහ නින්ජා ගුණය කියන එක. එයි මම එහෙම කියන්නේ. අපිට මූර්ත ආර්ථිකය ගත්තොත් අපිට ඇත්තටම දකින්න පුළුවන් මූර්ත ආර්ථිකය ඇතිවෙන චලනයක්. නිෂ්පාදනය තුළ ඇතිවෙන චලනයක්. හැබැයි මූල්‍ය ආර්ථිකය ඒක දකින්න ටිකක් අසීරුයි. ටිකක් නේ බොහොම අසීරුයි. විශේෂයෙන්ම ගෝලීය ප්‍රාග්ධනයට ආවට පස්සේ බොහෝ ආර්ථික කටයුතු හැංගිලා තියෙනවා. හෝ හංගලා. හරි? එතකොට මේ හැංගීම ඇතුලේ සිද්ධ වෙන මූලික ක්‍රියාවලියක් තමයි අර පැවතිච්ච නිෂ්පාදන ආර්ථිකය යට ගිහිල්ලා මූල්‍ය ආර්ථිකය අධිනිශ්චය වෙනවා. හරි? මම සරල දේවල් ටිකක් කියන්නේ මේවා අපිට වැදගත් පස්සේ අපි සාකච්ඡාවට ගේනකොට මේක මූලිකව අපිට දකින්න පුළුවන් විශේෂයෙන්ම ගෝලීය ධනේශ්වර ආධිපත්‍ය ඇතුලේ කොච්චර දුරට ඩොලර් වෝල් ස්ට්‍රීට් ආධිපත්‍ය දැන් ඩොලර් කියන මුදල් ඒකක සහ වෝල් ස්ට්‍රීට් කියන කොටස් වෙළඳපළ වෝල් ස්ට්‍රීට් වල තියෙන කොටස් වෙළඳපළ කොච්චර දුරට ලෝකයේම තියෙන ගෝලීය ප්‍රාග්ධනය හසුරවන්න පුළුවන් ආයතන ව්‍යුහයක් සහ මෙවලම් ප්‍රමාණයක් බවට පරිවර්තනය වෙනවාද කියන කාරණය ඇතුලේ අපි යමු ඉස්සරහට මෙන්න මේ දේ අපි ටිකක් පරිස්සමෙන් තේරුම් ගන්න උත්සාහ කරමු මට මෙන්න මේක ෂෙයා කරන්න දෙන්න ප්‍රශ්න තිබ්බොත් අපි සාකච්ඡා කරමු මම උත්සාහ කරා මේක පැහැදිලිව ලියන්න මම හිතනවා මේක පැහැදිලි ඇති කියලා මේ සටහන හැමෝටම මේ සටහන පේනවද මම හිතනවා තියෙන්නේ නැති කියලා කියවන්න පුළුවන් කමක් තියනවද මේ සටහන මගේ වයසට අමාරුයි හරිනේ
නමුත් මං හැමින් යන්නම් උත්සාහ කරන්න මේක පැහැදිලි කරන්න. අනිත් අයට මේක කියවන්න පුළුවන්කමක් තියෙනවද? පැහැදිලිද මේක? මට නම් පුළුවන්. පුළුවන්නේ. යමු ඉස්සරහට මම ප්‍රශ්න තිබ්බොත් මම කියන්නම්. අහන්න ඕනම දෙයක් මේක මම ඉංග්‍රීසියෙන් ලියලා තියෙන්නේ. නමුත් අපිට ඒක මම සිංහලෙන් හැමදේම කියන්න උත්සාහ කරන්න. දැන් මෙන්න මේකයි මගේ පොයින්ට් එක. මේක තමයි මගේ සාකච්ඡාවේ දෙවැනි කොටස. බොහෝ අය හිතන්නේ මාක්ස්ගේ ප්‍රාග්ධනය වොලියම්ස් තුනම කියන්නේ පළවෙනි වෙලෙම දෙවෙනි වෙලෙම සහ තුන්වෙනි වෙලෙම ආර්ථික විද්‍යා කෘති කියලා. ඒක වැරදි. මාක්ස්ගේ ප්‍රාග්ධන කියන පොත ආර්ථික විද්‍යා පොතක් නෙවෙයි. ඒක දාර්ශනික ලියවිල්ලක් සහ ඒකෙන් යෝජනා කරන්නේ වික්ටෝරියානු න්‍යායට අවශ්‍ය කරන දේශපාලන ආර්ථික න්‍යාය. එක පැත්තකින්. හරි? ඒ නිසා මම මේක සඳහන් මේ විදිහට සඳහන් කරන්න එක හේතුවක් තමයි අපිට මට පෙන්වන්න පුළුවන්. කොහොමද මාක්ස්ගේ අර අපි බොහෝ අය සලකන මේ ඇබ්ස්ට්‍රැක්ට් තියරිස් කියන එක. නැත්නම් ඇබ්ස්ට්‍රැක්ට් මොඩල්ස් එහෙම නැත්නම් ඇබ්ස්ට්‍රැක්ට් මොඩල්ස් නෙමෙයි වියුක්ත න්‍යායන් කියන එක. වියුක්ත සංකල්ප කියන එක ඇත්තටම අපිට සම්බන්ධ කරන්න පුළුවන්. යුනිවර්සල් කොන්සෙප්ට්ස් වලට. විශ්වීය සංකල්ප වලට. සංකල්ප වලට. හරි? එනිසා මම කෙනෙක් යෝජනා කරොත් මාක්ස්ගේ අදහස් ඇබ්ස්ට්‍රැක්ට් කියලා මම ඒකට කොහොමද එකඟ වෙන්නේ නැහැ. මාක්ස්ගේ අදහස් වියුක්තයි කියලා කෙනෙක් යෝජනා කරොත් මම හිතන්නේ ඒක වැරදි. ඒකට හේතුව මාක්ස්ගේ සංකල්ප මුලින් ඉඳන් ඔහු ගොඩනගන විදිය. මාක්ස්ගේ ප්‍රාග්ධනයේ පළවෙනි වෙලුමේ පළවෙනි පරිච්ඡේදයේ ඉඳන් ඔහු ඒක ගොඩනගන විදිය ඊටාම කොන්ක්‍රීට්. ඊටාම සංයුක්තයි. ඊටාම පරිපූර්ණයි. කියන එකයි මගේ යෝජනාව. මං හිතනවා මෙතන කීප දෙනෙක් හරි ප්‍රාග්ධනය කියවලා ඇති කියලා සහ මං හිතනවා මේ සටහන යම් විදියක ඔබට උදව්වක් වෙයි, මොටිවේෂන් එකක් වෙයි, පිටුබලයක් වෙයි මාක්ස්ගේ ප්‍රාග්ධනය කියවන්න. කියන එකයි මේකේ මූලික බලාපොරොත්තුව මේ සටහන යෝජනා කිරීමෙන්. අපි ගියොත් මෙන්න මෙහෙම මාක්ස්ගේ ප්‍රාග්ධනය 23 වෙනි පරිච්ඡේදයේ එනකොට ඔහු මෙන්න මේ විදිහේ දෙයක් යෝජනා කරනවා. 23 වෙනි පරිච්ඡේදයේ මම හිතනවා මගේ කර්සර් එක පේනවා කියලා ඇති කියලා. මම ඒක හිමින් සැර ඉස්සරහට යන්න මේ ගැලීම් සටහන ඇතුලේ. simple reproduction කියන එක ඔහු යෝජනා කරන්නේ ඔහු නිරූපණය කරන්නේ M prime කියන එකේ. ඒ කියන්නේ money මුදල් භාණ්ඩ සහ අතිරේක මුදල්. එහෙම නැත්නම් අතිරික්ත වශයෙන් එකතු කරගන්න මුදල් M prime. මේක තමයි ඔහුගේ මූලික දේ. ඔහු ප්‍රාග්ධනයේ යෝජනා කරනවා. 24 වෙනි පරිච්ඡේදයේදී chapter 24 මේ යට තියෙන chapter එක ඔහු මෙන්න මෙහෙම දෙයක් කියනවා. මේ අපි මේ තියෙන ප්‍රාග්ධන පරිපතය අර M prime කියන ප්‍රාග්ධන පරිපතය සම්බන්ධ සංයුක්ත වෙලා තියෙන්නේ social process of production සමාජ නිෂ්පාදන ක්‍රියාවලිය සහ social process of reproduction සමාජ පුනර්නිෂ්පාදන නැත්නම් පුනර්නිෂ්පාදන ක්‍රියාවලියක් කියන ක්‍රියාවලින් දෙකකින්. එන හුදකලා වශයෙන් අර circuit of capital කියන එක social process of production. නමුත් ඒක ඇත්තටම ප්‍රාග්ධනය විසින් පරිවර්තනය කරනවා social process of reproduction කියන එකට. අවසාන වශයෙන් මොකද්ද මේ ප්‍රාග්ධනය විසින් reproduce කරන්නේ? මාක්ස් කියනවා ඒකට දෙන උත්තරය reproduction of labor power. දැන් ශ්‍රම බලය කියන එක මේක පේනවා ඇති මෙන්න මේ කොටුව reproduction of labor power. මෙන්න මේක තමයි සන්දිස්ථානමය වශයෙන් මම අර කියපු විශ්වීය ප්‍රාග්ධන පැලුම ආරම්භ වෙන තැන. අපිට යන්න පුළුවන් පැති දෙකකට මෙන්න මේ reproduction of labor power කියන එක. එකක් තමයි වැඩ කරන පන්තිය සහ සූරාකෑම කියන එක. මෙන්න මේ කොටුව. අනිත් එක අපිට යන්න පුළුවන් surplus value, valorization and accumulation. එතන අතිරික්ත වටිනාකම valorization මේකට මට සිංහල වචනයක් අතන හොයාගන්න බෑ. ඒක මගේ ප්‍රශ්නයක්. දෙවෙනි එක තමයි තුන්වෙනි එක තමයි accumulation සංකේන්ද්‍රණය. මේ තමයි ධනේශ්වර පන්තියට අවශ්‍ය කාරණා ටික. ඒ නිසා මෙතන තියෙනවා ඊටාම තීරණාත්මක බෙදීමක් මෙතනින් එහාට. මේකේ තියෙන details අපි එහෙමින් කතා කරමු. මම යන්නම් පළවෙනිට මෙන්න මේ පැත්තට ධනේශ්වර පන්තියට. ධනේශ්වර පන්තිය ධනවාදීන් විශේෂයෙන්ම උත්සාහ කරන්නේ මෙන්න මේකට එන්න. මාක්ස් එක විස්තර කරනවා ප්‍රාග්ධනයේ 24 වෙනි පරිච්ඡේදයේ. ඔහු කියන්නේ accumulation for the sake of accumulation. සංකේන්ද්‍රණය කරන්න සංකේන්ද්‍රණයේ නාමයෙන් කියන එකයි ධනවාදීන්ගේ තියෙන සටන් පාඨය. ඒක යන්න පුළුවන්
falling rate of profit නැත්නම් ලාභානුපාතිකයේ පහළ වැටීම, තරංගය, ගැටුම සහ අරුබුදය කියන කාරණා තුන දක්වා. මෙතන තමයි අපිට දකින්න පුළුවන් 2008 මූල්‍ය අර්බුදය වගේ දෙයක් කොච්චර මාක්ස්ගේ ප්‍රාග්ධනයේ මේ තියෙන සංකල්ප හරහා විස්තර කරන්න පුළුවන්ද කියන එක. මෙන්න මේ කොටුව. හරි? අපි ඉස්සරහට යමු. දෙවෙනියට මේක අපිට මේක ආයෙ සම්බන්ධ කරන්න පුළුවන්. capitalist class and its universality කියන කාරණයට මාක්ස් යෝජනා කරන. කොහොමද මේක යුනිවර්සල් වෙන්නේ? ධනේශ්වර පන්ති කොහොමද යුනිවර්සල් වෙන්නේ? ඕන් යුනිවර්සල් වෙන්නෙම ඕන්ට තියෙනවා ඊටාම තද ෆ්ලෙක්සිබිලිටි එකක් සහ මැනුවරබිලිටි එකක්. ධනේශ්වර පන්ති ඊටාම නම්‍යශීලී. අවස්ථාවාදී ඕනම දෙයකට මුහුණ දෙන්න පුළුවන්. හරි? ඕනම කාරණයක් පරිවර්තනය කරන්න පුළුවන්. වෙනස් තත්ත්වයන් වලට ලාභ වැඩි කරගන්න, ආරක්ෂණවාදී වෙන්න කියන කාරණාවලට. ඒකයි මාක්ස් කියන්නේ කොමියුනිස්ට් මැනිෆෙස්ටෝ එකේ මෙන්න මේම දෙයක්. ධනවාදීන්ට පවතින්න බෑ. නිශ්චිත වශයෙන්ම නැවත වතාවක් ප්‍රාග්ධනය සංකේන්ද්‍රණය කරන්න අවශ්‍ය මෙවලම් ටික විප්ලවීය පරිවර්තනයකට පත් කරන්න නැතුව. ඒ නිසා මම යෝජනා කරන්නේ නව ලිබරල් වාදය යම් විදිහක අපේ යුගයේ ඇතුළේ සනිටුහන් කරනවා මේ විප්ලවීය පරිවර්තනයේ එක සම්දිස්ථානයක් විදිහට. ඒ කියන්නේ ධනවාදීන් Tamanගේ තියෙන මෙවලම් ටික යම් විදිහක පරිවර්තනය කරපු එක යුගයක් තමයි නව ලිබරල් වාදී යුගය. අපි ජීවත් වෙන යුගය ඇතුළේ. අපි යමු ඉස්සරහට මේ තුන යුනිවර්සලිටි කියන එක මේ අර සංකේන්ද්‍රණ ක්‍රියාවලිය නැවත අපිට සම්බන්ධ කරන්න පුළුවන්. අපි කලින් ගිය පාර සාකච්ඡා කරා මහාචාර්ය සුමන සිල්ලේනගේ මේක මතු කරා global capitalist value chain, supply chain, capitalist growth and expansionism. මේ තියෙන සම්පූර්ණ ලෝකයේ තියෙන සැපයුම් දාමයට වටිනාකම් දාමයට සහ අසීමාන්තිකව කොහොමද ධනේශ්වර ආර්ථික වර්ධනය වෙන්නේ කියන කාරණය ඇතුළත. හැබැයි මෙන්න මේවා තමයි outcomes. මේ තියෙන අඛණ්ඩ සංකේන්ද්‍රණ ක්‍රියාවලියේ තියෙන outcomes තමයි මෙන්න මේවා. එකක් තමයි අපි අහන්න ඕන ප්‍රශ්නේ තමයි මෙන්න මේක. Bourgeois as a progressive agent of history. ඉතිහාසයේ තියෙන ප්‍රගතිශීලී ඒජන්තයෙක්ද bourgeoisie. නැත්නම් ධනේශ්වරයා ධනවාදියා ඉතිහාසයේ ඉන්න නියෝජනය කරන ප්‍රගතිශීලී නියෝජනයක්ද ප්‍රගතිශීලී ඒජන්තයාද? ප්‍රශ්නේ උත්තරේ නෑ. ප්‍රගතිශීලී ඒජන්තයා නෙවෙයි. ඒක පැහැදිලි කරලා තියෙනවා. මෙවැනි ලෝකයේ තියෙන බෙදීම තමයි 101කට ජනගහනයෙන් 101ක් සහ ජනගහනයෙන් 99ක් අතර තියෙන පරස්පර සම්බන්ධතාව අසමානතාව කියන කාරණේ. නිසා මේ වෙනකන් ලෝකයේ ගොඩනගලා තියෙන ධනේශ්වර ලෝකයේ ගොඩනගලා තියෙන්නේ මේ අසමානතාව. ඒ අසමානතාව ගොඩනගපු ධනේශ්වර ඒජන්තයා කවදාවත් ප්‍රගතිශීලී ඒජන්තයා බවට පත් වෙන්නේ නැහැ. ඒකයි මගේ පොයින්ට් එක. දෙවෙනි කාරණේ තමයි ever expanding growth process. ධනේශ්වර මේ ක්‍රියාවලිය අවසාන වශයෙන් පරිසමාප්තියට පත් වෙලා තියෙන්නේ, යෝජනා කරලා තියෙන්නේ, සනාථ කරලා තියෙන්නේ අඛණ්ඩව ව්‍යාප්ත වෙන, වර්ධනය වෙන ආර්ථිකයක් කියන සංකල්පය. ඒකෙන් සිද්ධ වෙන දේ තමයි අර හෙගල් කිව්වා වගේ මේක ගමන් කරන්නේ bad infinity එකකට. ඒ කියන්නේ නරක අනන්තයකට තමයි මේ ක්‍රියාවලිය ගමන් කරන්නේ. මම අර අපේ ගිය පාර සාකච්ඡාවේ විතර මේක කතා කරන්න උත්සාහ කරා. විශේෂයෙන්ම චාමිල් සහෝදරයා මතක් කරපු කාරණය කොහොමද මේ ඉකොලොජි කියන ප්‍රශ්නේ අපිට සම්මුඛ වෙන්න නියමිත කියන එක. මේ bad infinity එකට තමයි අපි ගමන් කරන්නේ. මේ හෙගල්ගේ සංකල්පයක් මේක ඩේවිඩ් හාවි නැවත පරිවර්තනය කරනවා මාක්ස්වාදී අර්ථකථනයකින් අපේ යුගයට. තුන්වෙනි කාරණය තමයි self expansion of capital. ධන ප්‍රාග්ධනය විසින් අත්පත් කරගෙන තියෙනවා ඒටම අනන්‍ය ගුණයක්. ඒ විසින්ම නිවැරදි වෙන්න, වර්ධනය වෙන්න සහ පුළුල් පරාසයක විහිදෙන්න. මේක තමයි අපි මං කලින් යෝජනා කරපු කාරණය. Economy became more real than reality itself. කියන්නේ ආර්ථිකයේ අනිත් හැම දෙයකටම වඩා real යථාර්ථය බවට පත් වෙලා තියෙනවා. හරි? ආර්ථිකයේ අනිත් හැම දෙයකටම වඩා අපේ ජීවිත පාලනය කරන අපේ ජීවිතවලට ළඟ යථාර්ථය බවට පත් වෙලා තියෙනවා. සියලුම මිනිස්යාට ග්‍රහණය කරගත හැකි අනෙකුත් යථාර්ථයන් නොවන තත්ත්වයට පත් කරලා තියෙනවා. අර මං කලින් කිව්වේ ඒකයි. Capital is not real but rational. තාර්කිකයි ප්‍රාග්ධනය කියන එක. අපි යමු ඊළඟ කොටසට. මේකේ ප්‍රශ්න තියෙනවා නම් අපි ඊළඟට සාකච්ඡා කරමු. මම යන්නම් ඊළඟ කොටුවට මෙන්න මෙතන තියෙන එක working class and exploitation කියන එකට. මාක්ස් ප්‍රාග්ධනයේ අවසන් පරිච්ඡේද කීපේ පළවෙනි වේළුවේ අවසන් පරිච්ඡේද කීපේ මෙන්න මේවා සාකච්ඡා කරනවා. මම ඉක්මනට යන්නම් ටිකක්. Productive and unproductive consumption. ඒ කියන්නේ වැඩ කරන පන්තියේ
සපල සහ සපලදායි නොවන පරිභෝජනය කියන එක මේ අපි හැමෝටම වැදගත්. මම හිතන්නේ විශේෂයෙන්ම විශේෂයෙන්ම වැඩ කරන පන්ති තේරුම් ගැනීමේ ක්‍රියාවලිය ඇතුලේ මේ කාරණා ටික මම හිතන්නේ වැදගත් වෙනවා. immiseration of the working class කියන්නේ ධනේශ්වර වැඩ කරන පන්තියේ තවදුරටත් දරිද්‍රතාවට පත් වෙන එක සහ cyclical wage determination surplus population කියන්නේ අතිරික්ත ශ්‍රමය කොහොම අතිරික්ත ජනගහනය කොහොමද නිර්මාණය වෙන්නේ විශේෂයෙන් මේක මාක් සම්බන්ධ කරනවා reserved army of labor කියන එකට සහ fate of the working class in the 17th to 19th century වැඩ කරන පන්තියේ කොහොමද ෆේට් එක අනාගතයේ තීරණය වුණේ 17 වෙනි සහ 19 වෙනි සියවස්වල කියන එක. නමුත් මම අහන්නේ මෙන්න මේ ප්‍රශ්නය අවසාන වශයෙන් අපේ සාකච්ඡාව ඇතුලේ. Can the working class become the progressive agent or the emancipatory force for a social change? වැඩ කරන පන්තියට එහෙම නැත්නම් සමාජයේ පහත මාලයට සමාජයේ පහළ පන්තියේ ජීවත් වෙන මිනිසුන්ට පුළුවන්ද ඉතිහාසයේ ප්‍රගතිශීලී ඒජන්තයා බවට පත් වෙන්න සහ සමාජ වෙනසක් වෙනුවෙන් සමාජයේ තියෙන විමුක්තිකාමී උවමනාවන් වෙනුවෙන් පෙළ ගැහෙන්න. හරි? අපිට මේකට ගන්න පුළුවන් ටෙක්ස්ට් තමයි මේක පැහැදිලි කර ගන්න පුළුවන් ටෙක්ස්ට් ගන්න පුළුවන් පතිතයන් තමයි ලියවිලි තමයි Communist Manifesto Communist ප්‍රකාශනය ලෙනින්ගේ What is to be done ඊට පස්සේ ග්‍රාම්ෂිගේ Prison Notebooks සහ ඊට පස්සේ ලියොන් ට්‍රොට්ස්කිගේ The Permanent Revolution සහ චේගේ Bolivian Diary මේක කීප උදාහරණ කීපයක් විතරයි මම මෙතන ලියන්නේ. නමුත් මම යෝජනා කරන්නේ මෙන්න මෙහෙම දෙයක්. මේ හැම පතිතයකම තියෙන දේ තමයි අපිට මදි ප්‍රැක්සිස් එක කියන එක අපි යෝජනා කරනවා නම් ප්‍රැක්සිස් එක කියන එක අපි තවදුරටත් නඩත්තු කරනවා නම් ප්‍රැක්සිස් එක කියන එක තවදුරටත් විප්ලවීය ක්‍රියාවලිය ඇතුළේ අපි යෝජනා කරනවා නම් අපිට මදි මොබිලයිසේෂන් විතරක්. يعني මිනිස්සු එහෙට මෙහෙට මිනිස්සු එක්ස්ප්‍රෙස් කර ගැනීම විතරක් මදි. අවශ්‍ය වෙනවා මිනිසුන්ව සංවිධානය කිරීම කියන එක. ඕගනයිසේෂන් කියන එක. එතනින් එහාට තමයි අපිට සාකච්ඡා කරන්න පුළුවන් කොහොමද ලිබරේෂන් විමුක්තිය පිළිබඳව අදහස එතනින් එහාට ගෙනියන්න කියන එක සම්බන්ධයෙන්. මේක තමයි මගේ දෙවෙනි කොටස සාකච්ඡාවේ. මම ඉක්මනින් යන්නම් තුන්වෙනි කොටසට. අපි කතා කරමු මේක ගැන ප්‍රශ්න තියෙනවා නම් ඊළඟ අපේ සාකච්ඡා වටේදී. මගේ වෙලාව කොහොමද දැන් මට තව කොච්චර වෙලාවක් තියෙනවද? 5 minutes. Professor Leninge මට තව 10 minutes. Okay, 10 minutes. Okay. ඉක්මනින් යන්නම්. ඊළඟට මම එන කොටස තමයි මම සම්බන්ධ කරන්න උත්සාහ කරනවා කාල් මාක්ස්, හර්බර්ට් මාකූස් සහ රොයි බාෂ්කර්. මම කලින් කියපු දාර්ශනිකයෝ තුන්දෙනා කොහොමද අපිට මේ ප්‍රැක්සිස් එක කියන එක දාර්ශනිකව විස්තර කරන්න පුළුවන් දාර්ශනික වශයෙන් පැහැදිලි කරන්න පුළුවන් කියන එකට. මෙන්න මේක මට පෙන්වන්න දෙන්න. ඒක මම ගිය පාරත් පාවිච්චි කරා අපේ සාකච්ඡාව ඇතුලේ. මේක තමයි මාක්ස්ගේ ෆොයබාක් thesis on ෆොයබාක් කියන එකේ දෙවෙනි thesis එක. ඒකේ මම ඉංග්‍රීසියෙන් කියන්නම්. මම මේක සිංහල පරිවර්තනය කියන මේක මේ මහාචාර්ය සුචරිත ගම්ලත් මේක පරිවර්තනය කරා සිංහලට. සිංහල ටිකක් අමාරුයි. නමුත් මම කියන්නම් මෙන්න මේක පරිවර්තනය කරලා මෙන්න මේ විදිහට. දෙවෙනි thesis එක කියන්නේ මෙන්න මේක. මානසික චින්තනය විසින් වෛශේෂික සත්‍ය ග්‍රහණය කර හැකිද යන ප්‍රශ්නය න්‍යාය පිළිබඳව ප්‍රශ්නයක් නොව භාවිතය පිළිබඳව ප්‍රශ්නයකි. මිනිසා සත්‍ය එනම් යථාර්ථය හා බලය ඔහුගේ චින්තනයේ මෙම පාර්ශ්විකත්වය ඔප්පු කළ යුත්තේ භාවිතයේදී. චින්තනයාගේ යථාර්ථවත් භාවය හෝ අයථාර්ථවත් භාවය පිළිබඳව භාවිතයෙන් හුදකලා වී කරන විවාද හුදු පණ්ඩිතමානී වූවකි. හරි? මේක තමයි සුචරිත ගම්ලත් පරිවර්තනය කරන විදිහ මේ මාක්ස්ගේ ෆොයබාක් thesis කියන එකේ දෙවෙනි thesis එක. අපි සාකච්ඡා කරමු මෙතන අමාරු කාරණා තියෙනවා නම් අමාරු සංකල්පයෙන් වශයෙන් අමාරුකම් තියෙනවා නම්. නමුත් මම ඉස්සරහට යන්නම්. මම කැමති සලකන්නේ මේක මේ සාකච්ඡාවේ යම් විදිහක
හරය විදිහට. ඒක තමයි මාක්ස් යෝජනා කරන ප්‍රැක්සිස් එක. ඒ කියන්නේ න්‍යායාත්මකව කරන විවාදයන් මම කියපුවා පියෝ තීරුව ඇතුළේ තියෙන ගොඩනැගෙන පරස්පරතා පැලුම් ඒ වගේ තියෙන ගැටලු විධි විරෝධයන් කියන ඒවා අපිට න්‍යාය ඇතුලේ විසඳ ගන්න බෑ. ඒකට අනිවාර්ය වශයෙන් අපිට සිද්ධ වෙනවා ප්‍රැක්ටිස් ඇතුළට ගමන් කරන්න දේශපාලනිකව ඒක විසඳා ගන්න. මම එන්නම් හර්බර්ට් මාකුස්ට. මාකුස් කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. මේ මාකුස් ඉතාම වැදගත් දාර්ශනිකයෙක් අපේ යුගයේ තේරුම් ගන්න. විශේෂයෙන්ම දියුණු ධනේශ්වරය සහ මේ යුගයේ තියෙන කාර්මිකරණ ක්‍රියාවලිය ඇතුලේ කොහොමද අපේ තියෙන වෙනස්කම් සමාජීය සිද්ධ වෙන වෙනස්කම් කියන එක තේරුම් ගන්න මම හිතන්නේ වැදගත්ම දාර්ශනිකයෙක් හර්බර්ට් මාකුස්. හර්බර්ට් මාකුස්ගේ දර්ශනය තමයි ඔවුන්ගේ පාසල තමයි ෆ්‍රැන්ක්ෆර්ට් ස්කූල් කියන එක. ජර්මනියේ තිබ්බ ෆ්‍රැන්ක්ෆර්ට් වල තිබ්බ දාර්ශනික පාසලක්. ඔවුන් නාසිවාදය නිසා එන ඇමරිකාවට ඔවුන් මෙහි ඇවිල්ලා ස්ථානගත වෙලා ඔවුන්ගේ දර්ශනික කටයුතු සිද්ධ කරගෙන යනවා. උන්ගේ දර්ශනය තමයි ක්‍රිටිකල් තියරි කියන එක. සහ හර්බර්ට් මාකුස් විශේෂ වෙනවා මේ ක්‍රිටිකල් තියරි ස්කූල් එක ඇතුලේ. මොකද ඒකට හේතුව තමයි ඔහු පස්සේ කාලෙක ගමන් කරනවා ඩයලෙක්ටික්ස් ඔෆ් ලිබරේෂන් කියන අදහස පෝෂණය කරා. හරි. අපි යමු ඉස්සරහට. මම මේක හිමින් විස්තර කරන්නම්. මාකුස් විරුද්ධ වෙන මූලික වශයෙන් තිබ්බ දාර්ශනික වශයෙන් තිබ්බ ප්‍රධාන ප්‍රවාහයට ඕතොඩොක්සියකට ඔහු යෝජනා කරන්නේ අපි තේරුම් ගත යුතුයි මේ යුගයේ මනුෂ්‍යයාගේ තත්ත්වය ස්වභාවය කියන එක කොන්ක්‍රීට් සිටුේෂන් එකක් ඇතුලේ සංයුක්ත තත්ත්වයක් ඇතුලේ. ඒ කියන්නේ ධනවාදයට සාපේක්ෂව ධනවාදය ඇතුලේ අර කරන දාර්ශනික වශයෙන් කරන විවාදයන් වලට පිටුපාලා ගිහිල්ලා ධනවාදය ඇතුලේ මේක තේරුම් ගත යුතුයි කියන එක ඕකේ අදහස. ඔවුන්ට ඔහු කියන මූලික දෙයක් තමයි හැම විටම ෆ්‍රැන්ක්ෆර්ට් පාසලට දර්ශනය කියලා කියන්නේ දේශපාලනික සහ සමාජීය දර්ශනය. එහෙම නැතුව ඇනලිටිකල් ෆිලොසොෆිවත් විශ්ලේෂණාත්මක දර්ශනයවත් පෝස්ට් මොඩර්නිසම් පස්සේ කාලේ කවට පස්සේ පෝස්ට් මොඩර්නිසම්වත් නෙවෙයි. උන්ට දර්ශනය කියලා කියන්නේ තම සමාජික සහ දේශපාලන දර්ශනය. ඔහු සලකනවා මාක්ස්ගේ සියලු සංකල්පයන් ඓතිහාසික සහ ඩයලෙක්ටික සංකල්පයන්, අපෝහක සංකල්පයන්. එනිසා මාක්ස්ගේ තියෙන මාක්ස්ගේ දර්ශනය ඇතුළින්ම යෝජනා කරනවා මේවා නැවත පරීක්ෂා කරලා බලන්න. ඒවා අපේ ඉතිහාසයට ගැලපෙනවද අපේ අනාගතයට ගැලපෙනවද කියන එක පරීක්ෂා කරලා බලන්න. ෆ්‍රැන්ක්ෆර්ට් පාසල උත්සාහ කරන්නේම මේ ඓතිහාසිකව මේ කරන පරීක්ෂාව සිද්ධ කරලා බලන්න. එනිසා ඔහු කියනවා සමාජවාදය කියන එක අපි නැවත වතාවක් පරීක්ෂා කර බැලිය යුතුයි. සමාජවාදය කියන එක අනිවාර්ය වශයෙන් qualitatively ගුණාත්මක වශයෙන් වෙනත් සමාජයක්. ඒක ඇතුළේදී තවදුරටත් ශ්‍රමය කියන එක පාවිච්චි වෙන්නේ නැහැ. මැනුම් ක්‍රමයක් හෝ මැනුම් ක්‍රමයක් ශ්‍රමය කියන එක තවදුරටත් පාවිච්චි වෙන්නේ නැහැ. value and wealth කියන එක මනින්න කියන වටිනාකම සහ ධනය කියන එක මනින්න තවදුරටත් ශ්‍රමය කියන එක පාවිච්චි වෙන්නේ නැහැ. ඒ සදා වෙන වටිනාකමක් ආදේශ විය යුතුයි. දෙවෙනි කාරණය තමයි කිසිම වෙලාවක ගැහැණුන් පිරිමින් සහ දරුවන් සමාජයේ තවදුරටත් alienated performance පරාරෝපිත තත්ත්වයන් වලට පත් නොවිය යුතුයි. ඒක තමයි දෙවැනි කොන්දේසිය. ඒ නිසා යොහු කියන්නේ මේ යුගයේ වැඩ කරන පන්තියට ඔවුන්ගේ දම්වැල් විතරක් නෙවෙයි තව බොහෝ දේ තිබෙනවා ගැලවෙන්න. හරි? ඒකයි විශේෂයෙන්ම මාකුස් යෝජනා කරන්නේ මාක්ස්වාදී සහ ෆ්‍රොයිඩියානුවාදී එක සංකලනයක් කියන එක. මම දැක්ක දාර්ශනිකයන් අතර ඉතාම විශිෂ්ට විදිහට මේ සංකලනය මාක්ස්වාදී සහ ෆ්‍රොයිඩියන් දර්ශනය එකතු කරන දාර්ශනිකයෙක් තමයි හර්බර්ට් මාකුස්. මම ඉස්සරහට යන්නම්. ප්‍රශ්න තිබ්බත් අපි සාකච්ඡා කරමු ඉතාම ඉක්මනින්. මේ මුල කොටස මම පොඩ්ඩක් අතාරින්නම්. හර්බර්ට් මාකුස් ලිව පොතක් one dimensional man කියලා. ඒකමාන මිනිසා කියලා 1964. ඔහු ඒකේ යෝජනා කරනවා තීසිස් දෙකක්. hypothesis උපන්‍යාසයන් දෙකක්. පළවෙනි උපන්‍යාසය තමයි the advanced industrial society is capable of containing qualitative changes for the foreseeable future. එන අධිධනේශ්වර රටවල් වලට පුළුවන් සීමා කරන්න සමාජයක තියෙන ගුණාත්මක වශයෙන් සිද්ධ වෙන වෙනස්කම් වල තියෙන වෙනස්කම් කියන එක. ඒ කියන්නේ ගුණාත්මක වශයෙන් ඇත්තම මනුෂ්‍ය සමාජයක සිද්ධ වෙන වෙනස්කම් මේවට පාලනය කරන්න පුළුවන්. මේවා පාලනය වෙලා තියෙනවා. දෙවෙනි එක තමයි දෙවෙනි තීසිස් උපන්‍යාසය තමයි ඔහු කියන්නේ the forces that and tendencies exist which may break this containment and explode the society. ඒ කියන්නේ මේ තියෙන containments මේ සීමාකම්
කියන ඒවා පරයා යන බලයන් සහ ප්‍රවණතාවන් තියෙනවා මේ සමාජය ඇතුළෙම. ඒ සමාජයේ ඇතුළෙම තියෙන ප්‍රවණතාවන් සහ බලයන් වලට පුළුවන් යම් මොහොතක මේ සමාජය විනාශ කරලා දාන්න. පුපුරව හරින්න. කොවිඩ් වලදී සිද්ධ වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. මේ මාකූස 1964 ගේන උපන්‍යාසයන් සත්‍ය වෙනවා 2020 ඇතුළේ. ඇයි ඒකට හේතුව තමයි මේ තියෙන සෞඛ්‍ය ශාස්ත්‍රයේ මේ තියෙන පරිසරය සම්බන්ධව අපි කරපු ගනුදෙනුව ඊටාම දරුණු විදිහට අර රෝයි කිව්වාගේ මේ අපි ගොඩනගලා තියෙන විනාශකාරී යාන්ත්‍රණයක්. ඒ විනාශකාරී යාන්ත්‍රණය විසින් මේවා සීමා කරලා තියෙන්නේ. ඇත්තටම මනුෂ්‍යයා විසින් ළඟා කරගත යුතු අනාගතය සීමා කරලා තියෙන්නේ. මේ සීමා කිරීම නිශ්චිත වශයෙන් පුපුරා යනවා 2020 කොවිඩ් යථාර්ථයත් එක්ක සත්තාවත් එක්ක. එනිසා මේක යම් විදිහක මේ උපන්‍යාසය ඇත්ත වෙලා තියෙනවා. අවුරුදු 40කට 50කට පස්සේ. හරි? එනිසා මම හිතනවා මාකූස් ඊටාම තීරණාත්මක දාර්ශනිකයෙක්. යම් විදිහක ප්‍රැක්ටිස් එක අපි ගැන අපි සාකච්ඡා කරනවා. මට කියන්න අපිට කොච්චර වෙලාවක් තියෙනවද තව ඉස්සරහට යන්න? අපිට විනාඩි 5ක්. හරි මම ඉක්මනින් සාකච්ඡා කරන්නම් අනිත් කොටස භාෂ්කර්ගේ කොටස. එතනින් අපි යමු ඉස්සරහට මේක මම ස්කිප් කරලා අපි ඉස්සරහට කතා කරමු. මේක මම විශේෂයෙන්ම සම්බන්ධ කරනවා ගිය පාර සාකච්ඡාවට මේ කොටස. මම කලින් කිව්වා රොයි භාෂ්කර් ඉතාම විශිෂ්ට දාර්ශනිකයෙක්. ඔහු ඉංග්‍රීසි දාර්ශනිකයෙක්. ඔහුට ඉන්දියානු සම්භවයක් තිබ්බා. ඉතාම අපි කියන්නේ underrated දාර්ශනිකයෙක් තමයි රොයි භාෂ්කර් කියන්නේ. මේ වැඩිපුර අවධානයට ලක් නොවිච්ච දාර්ශනිකයෙක් තමයි රොයි භාෂ්කර් කියලා කියන්නේ. රොයි භාෂ්කර්ගේ දාර්ශනික පරිවර්තනයන් දිහා බලපුවම ඔහු විද්‍යාත්මක විධික්‍රමය සහ සමාජ විද්‍යාවේ තියෙන විධික්‍රමය විවේචනය කිරීමේ ඉඳන් ඔහු ගමන් කරනවා ඩයලෙක්ටිකයේ දක්වා. ඩයලෙක්ටිකය ඩයලෙක්ටිකේ වටහා ගැනීම සහ ඩයලෙක්ටිකේ දේශපාලනිකව ප්‍රැක්ටිසයක් විදිහට යෝජනා කරන්නේ කොහොමද කියන එක දක්වා ඔහුගේ දර්ශනය පරිවර්තනය වෙනවා. මම ඉක්මනින් යන්නම්. ඔහු කියනවා මෙන්න මේ ලෝකයේ ඇතුලේ මෙන්න මේ ප්‍රශ්න ටික අපිට දකින්න පුළුවන්. කියන්නේ සමාජයේ මනුෂ්‍යයා විදිහට ජීවත් වීමේදී මෙන්න මේ ප්‍රශ්න ටික අපිට දකින්න පුළුවන්. ඔහු බෙදනවා මේවා තලයන් මූලික තලයන් හතරකට. ඒ මූලික තලයන් හතර තමයි මෙන්න මේවා. පළවෙනි එක තමයි material transactions with nature. අපි කොහොමද පරිසරය එක්ක කරන මේ ද්‍රව්‍යාත්මක ගනුදෙනුව සංවිධානය වෙලා තියෙන මනුෂ්‍ය සමාජය ඇතුළේ මේ වෙද්දී. ඒකෙන් ඔහු ප්‍රවේශ වෙන කාරණා තමයි ecological crisis කියන එක. අපි සාකච්ඡා කරමු ඉස්සරහට. දෙවෙනි එක තමයි දෙවෙනි තලය තමයි social interactions with people. මනුෂ්‍යයා සමග කොහොමද ගනුදෙනු කරන්නේ? මනුෂ්‍යයා එක්ක තියෙන සම්බන්ධය මොකද්ද මේ වෙද්දී? ඒකේදී ඔහු ප්‍රවේශ වෙන කාරණේ තමයි problems in morality and politics කියන එක. තුන්වෙනි තලය තමයි social structure සමාජ ව්‍යවහය. ඔහු ප්‍රවේශ වෙනවා ඔහුගේ තිබ්බ අත්දැකීම් යුරෝපයේ විශේෂයෙන්ම තිබ්බ අත්දැකීම් austerity සහ අන්තර්ජාතික වශයෙන් මොනිටරි මූල්‍ය අධිකාරීන් කොහොමද ආර්ථිකයන් පාලනය කරන්නේ මිනිස්සු පාලනය කරන්නේ ඔවුන්ගේ තියෙන ආර්ථික කටයුතු පාලනය කරන්න කියන කාරණා. හතරවෙනි කාරණේ තමයි stratification of embedded personality. මේක වැදගත්ම කොටසක් වෙන අපේ විවේක තේරුම් ගන්න. ඔහු ඒක සාකච්ඡා කරනවා addictions, alcoholism, narcissism and various pathologies කියන එක. මේ හැමදේම ඔහු සම්බන්ධ කරන්නේ අවසාන වශයෙන් collapse of subjectivity කියන එක. අපිට මතක නම් ගිය පාර සාකච්ඡාවේ මම මේ කාරණේ මතු කරා. වැඩ කරන පන්තියට තියෙන ආත්මීයත්වය මොකක්ද කියන එක. වැඩ කරන පන්තියේ සබ්ජෙක්ටිවිටි එක මොකක්ද කියන එක. ඇයි මම මේක මතු කරන්නේ? වැඩ කරන පන්තියේ සබ්ජෙක්ටිවිටි කියන එක. වැඩ කරන පන්තියේ ආත්මීයත්වය කියන එක අනිවාර්ය වශයෙන් සම්බන්ධ වෙනවා අපි 21 වන සේවාසේ හෝ 22 වන 21 වන සේවාසේ විශේෂයෙන් 21 වන සේවාසේ ගොඩනගන විප්ලවයේ ආත්මීයත්වය මොකක්ද කියන කාරණේ. මම මේක මතු කරන්නේ the subjectivity of working class කියන එක අනිවාර්ය වශයෙන් සම්බන්ධ වෙනවා the subjectivity of revolution කියන එක. මේක අපි කොහොමද සම්බන්ධ කරන්නේ කොහොමද විස්තර කරන්නේ සහ විශේෂයෙන්ම ඇයි මේක අපිට සාකච්ඡාවක් විදිහටත් දේශපාලනයක් විදිහටත් වැදගත් වෙන්නේ කියන එක. අවශ්‍ය වශයෙන් මට මේක කියන්න දෙන්න. ඉස්සරහට මේක මම කියන්නම් අනිත් මගහැරිච්ච කාරණා. මේ මම මතු කරපු කෙනා ගිය පාර සාකච්ඡාවෙත් මේ ස්ටෝක්ලි කාමයිකල් ඌ තමන්ගේ නම වෙනස් කරගත්තා ක්වාමි ටූරේ කියලා පස්සේ කාලෙකදී විශේෂයෙන්ම බ්ලැක් ඇෆ්‍රිකනිසම් කියන එක සාකච්ඡා කරද්දී
කාමි ටූරේ දැන් ස්ටෝකි කාමයිකල් කියපු දෙයක් තමයි මෙන්න මේ දේ. මේක මම හිතන්නේ විප්ලවීය දේශපාලන ඉන්න ලංකාව විශේෂයෙන්ම විශේෂයෙන්ම ඔය සන්දානගත වීම ගැන සාකච්ඡා කරන අයට මේක වැදගත් පාඩමක් වෙයි. ඔය කියන මෙන්න මෙහෙම දෙයක්. The task of a revolutionary is not to make unconscious conscious, but to make them, or the people, conscious about their unconscious behavior. කියන්නේ විප්ලවීය ව්‍යාපාරයක හෝ විප්ලවීය කාර්යභාරය වෙන්නේ මේ අවිඥාණයෙන් ඉන්න අය අවිඥාණයෙන් ඉන්න අයට විඥාණය කියන එක නෙවෙයි. දැනුමේ ප්‍රශ්නයක් නෙවෙයි මෙතන තියෙන්නේ. මෙතනින් කරන්න ඕන. අවිඥාණයෙන් ඉන්න අයට ඔවුන්ට පැහැදිලි කරන්න ඕන ඔයාලගේ අවිඥාණයෙන් හැසිරෙන විදිහ මොකක්ද කියන්නේ. ඔවුන් පරිවර්තනය කරන්න ඕන දැනුවත්භාවයට පරිවර්තනය කළ යුතුයි. ඔවුන් කොහොමද අවිඥාණයෙන් හැසිරෙන්නේ කියන එක. මෙතනයි මම හිතන්නේ තීරණාත්මක විදිහට යම් විදිහක අපිට වැඩ පිළිවෙලක් යෝජනා කරන්න පුළුවන් නම් අපිට කැඩෙන්න පුළුවන් ඉතිහාසය අනාගතයේ විප්ලවීය ව්‍යාපාරයක් වෙනුවෙන් කැඩෙන්න පුළුවන් තැන. මේක මම හිතන්නේ වැදගත් සාකච්ඡාවක් වෙයි අපිට ඉස්සරහට කරගෙන යන්න පුළුවන් නම් අපි දෙකට ඉස්සරහට සාකච්ඡා කරමු කොහොමද අපිට මේක තවදුරටත් තේරුම් ගන්න පුළුවන් සහ සාකච්ඡා කරන්න පුළුවන් කියලා. නොවට ඒ කියන්නේ අමාරුවෙන් තේරුම් ගියපු දේවල් තිබුණා නම් එහෙනම් අමාරුවෙන් අසිරුතා තිබුණා නම් අපිට දැන් මේ සාකච්ඡා වටේදී සාකච්ඡා කරන්න පුළුවන්. බොහොම ස්තුතියි. දැන් කල්ප පැයක් විතර කතා කරලා තියෙනවා. දැන් වෙලාව 7යි. අපිට තව පැයක් විතර කාලයක් සාකච්ඡාව සඳහා වෙන් කරගන්නට පුළුවන්. ඔව්. නොපැහැදිලිකම් පැහැදිලි කරගන්න ප්‍රශ්න තමන්ගේ අදහස් නිරීක්ෂණ මේ වගේ දේවල් වලට. හොඳයි පටන් ගන්න. ඔබ කතාවේ මුලදී මතක් කර කීර්ති සහෝදරයා මේ සභාවේ ඉන්නවා දැන්. alright. මේ සමහරට සහෝදරයාට ඇහෙන්නේ නැතුව ඇති ඔබ කතාව පටන් ගත්තෙම කීර්ති සහෝදරයා ගැන කියලා. එනිසා මිනිත්තු දෙකක් විතර කීර්ති සහෝදරයාට ඒ කතාව පොඩ්ඩක් කිව්වොත් හොඳයි නැත්නම් ඉතින් අපත් හදාගන්න. alright. ඒක ආයෙ රිපීට් කරන්න ඕනද? ඔව් ඒකනේ කීර්ති සහෝදරයා ලියලා තිබ්බ කමෙන්ට් එකක් මම Facebook එකේ නෑ නමුත් මම ඒක දැක්කා මේ ඒකේ තිබුණේ මෙහෙම අදහසක් කීර්ති සහෝදරයා ලියලා තිබ්බේ කොමියුනිස්ට් ප්‍රකාශනයේ තියෙනවා මේ ධනපතින්ගේ පෞද්ගලික ධන අවසානයේ සමාජ ධනය බවට පරිවර්තනය වෙනවා. මේ සමාජ ධනය ආයෝජන සහ තැන්පත්තු ලෙස සමාජීය ලෙස භාවිතයට ගන්නවා. ඒ පොදු දේපල ක්‍රමයක් ඇතිවීමේදී සිදුවන්නේ මේ සමාජීය ධනය සමාජීය පාලනයක් යටතට පත්වීම බවයි. එනම් මෙහි පන්තිමේ ස්වරූපය වෙනස් වීම සහ ඒකේ අවසාන කොටසේ තිබ්බ මෙහෙම දෙයක් ඒකේ තිබ්බේ මේ වෙළඳපොළ ක්‍රමය සහ අදෘශ්‍යමාන හස්තයකින් ආර්ථිකය හසුරුවනවා කියලා කියපු ඇඩම් ස්මිත්ගේ අදහස මාක්ස් කවදාවත් ප්‍රතික්ෂේප කරේ නැහැ කියන එක. සහ ඒ අදහස මේ මාක්ස් තවදුරටත් ඉස්සරහට අරන් ගියා. සහ ඔහු විරුද්ධ වුණේ සුරාකෑම කියන කාරණයට. ඉතින් මම ඒකට තදබල විවේචනයක් ගෙනාවේ. ඒ විවේචනය තමයි ඒක වැරදි. ඒක ඉන්ටර්නලි කියන්නේ ඉන්ටර්නල් කන්සිස්ටන්සි එකත් ඒ අදහසේ මේක පුද්ගලික විවේචනයක් නෙවෙයි. කරුණාකරලා එහෙම බාර ගන්න එපා. මේක ඊටම න්‍යායාත්මක විවේචනයක්. මම නම් පාවිච්චි කරන්නත් ටිකක් අදිමදි කරන්නේ මොකද බොහෝ අය මේක මේ පුද්ගලික විවේචනයක් විදිහට පාවිච්චි කරනවා. නමුත් මම හිතන්නේ ඔබතුමායි අවබෝධය ඉන්නවා ඇති කියලා. මාක්ස් යෝජනා කරේ එහෙම එකක් නෙවෙයි. මාක්ස් සම්පූර්ණ මාක්ස් ඇඩම් ස්මිත්ගේ අදහස් බැහැර කරනවා. මං කිව්වේ කියවන්න පුළුවන් නම් ප්‍රාග්ධනයේ පිටු අංක 734 ඉඳන් 738 වෙනකම් සහ පිටු අංක 742 ඉඳන් 743 වෙනකම් අපිට පේනවා ඇඩම් ස්මිත්ගේ අදහස් සම්පූර්ණ බැහැර කරනවා විතරක් නෙවෙයි ඔහු කියන්නේ මේ දාර්ශනිකයෝ හැමෝටම ඇත්ත තේරුණත් ඔවුන් ඇත්ත කිව්වේ නෑ. ඒකට හේතුව තමයි ඔහු හිටියේ මේ බූර්ජුවා ස්කින් එකක් ඇඳගෙන. මේ මොකක්ද ඒකට කියන්නේ මේ ධනේශ්වර පන්තිය ක්‍රියාවලිය සාධාරණීකරණය කිරීම සහ ඒක නැවතවතාවක් යුක්ති සහගත කිරීමේ න්‍යායාත්මක මෙහෙයුමක තමයි හිටියේ. ඒ නිසා ඔවුන්ගේ න්‍යාය ඇතුළේ ඒක අනිවාර්ය වශයෙන් ගැබ් වෙලා තියෙනවා කියන එකයි මම පැහැදිලි කරේ. අපිට දෙක සාකච්ඡා කරන්න පුළුවන් ඒකට තව ප්‍රතිවිවේචනයක් තියෙනවා නම් සහ මම හිතන එක වැදගත් වෙයි අදහසක් විදිහට පෝෂණය කරන එකත් සහ මාක්ස් නිවැරදිව කියවන එකත් කියන එකයි මම මතු කරන්න උත්සාහ කරේ සාකච්ඡාව ඇතුලේ. ඒ කීර්ති සහෝදරයා ගැන හැඳින්වීමක් කරන මේ දුකක් අය දන්නේ නැහැ මම හිතන්නේ සහෝදරයා. මම හිතන්නේ දන්නේ නැහැ. ඒ සහෝදරයා තාම තදින් මේ කිරිගොවි පශු සංවර්ධන
පැත්තේ වැඩ කරගෙන සහෝදරයෙක් කොහොමද ලංකාවේ කිරි නිෂ්පාදනය දැවැන්ත පරිවර්තනයකට ගෙන යාම සඳහා කුමන පියවර කුමන ආකාරයෙන් ගත යුතුද ගැන ඉතාම බරපතල ලෙස සාකච්ඡා කරමින් ඉන්න සහෝදරයෙක්. කීර්ති සහෝදරයා මම පුද්ගලිකව දන්නේ නැහැ. නමුත් මම ඒක ඒ කියන්නේ පුද්ගලික විවේචනයක් නොවෙන්නේ ඒ නිසාමයි. මට එක දෙයක් තියෙනවා. අහන්න පුළුවන්ද? ඕන දෙයක්. එහෙනම් අර මම පොඩ මම සාමාන්‍ය මාක්ස්වාදයේ පදනමක් සාමාන්‍ය මට ටිකක් අඩුයි. එහෙම මේ න්‍යායාත්මක මාක්ස්වාදයේ කියවලා නැහැ එහෙම. නමුත් තනින් අපිට හම්බ වෙන දේවල් තමයි අපි ඔය කියවන්නේ. තියෙන ඒකත් එක්ක මම ඔය කියපු දෙයක් තියෙනවා මේ වෙනින් සහෝදරය 1920 ගණන් වල 22 විතර ලියපු සාමකාමී සහජීවනය කියලා ඔය සිංහලට වෙලු මග සිංහලට පරිවර්තනය වෙලා ඒකේ තියෙනවා මේ වෙලාවේ මේ දේශපාලන බලමණ්ඩල සියල්ලම කොහොම විරෝධතා මැද්දේ ප්‍රාග්ධනයට ආරාධනා කෙරුවා. මොකද එහෙම නැත්නම් ඒ ධනවාදය කියන එක ඒ වෙලාවේ ධනවාදී සංවර්ධනයක් තිබුණේ නැහැ. ඒ නිසා මේ හුඟක් වාසි සහගත ලෙස රුසියාවට එන්න කියලා එහෙම තියෙනවා. ඒක හොඳ ලස්සනට කතාව කියාගෙන යනවා ඒක. අනේ ඒ වගේ අදහසකදී ඇත්තටම මේ මොකද හිතෙන්නේ? බයිදනේ හරි වැදගත් දෙයක් ඇහුවේ. ඒ කියන්නේ අනිත් එක තමයි මම මතු කරන්න ඕනේ මෙතන මේ අපි කාගේවත් අර දැනුමේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒ කියන්නේ මෙතන කාටවත් දැනුමේ අධිකාරීත්වයක් නැහැ. අධිකාරීත්වය තියෙන සමාජයට. සමාජය අපිට උගන්වන්නේ අනිත් හැම දෙයකටම වඩා. ඒ නිසා මම ප්‍රාග්ධනයේ කියවීම විශේෂ වෙන්නේ නැහැ. ඒක මේ ඒක සමාජය ඇතුලේ අභියෝග වෙන එකට මම වඩා කැමතියි දැනුම කියන්නේ. ඉතින් කීර්ති සහෝදරයාගේ අහපු බෙදෙට මට කියන්න තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඉතින් ලෙනින් මුහුණ දුන්න එක ප්‍රධාන ගැටලුවක් තමයි දේශපාලනිකව දැන් මේ මිනිස්සුන්ට කන්න අඳින්න දෙන්නේ කොහොමද කියන්නේ. අනිත් හැමදේම අමතක කරා. ඉතින් ඒ නිසා ඔව් ලෙනින් ඇත්තටම ආරාධනා කරා මේ බාහිර ප්‍රාග්ධනයට එන්න කියලා. එතකොට අපිට අපි පැහැදිලි කරගන්න ඕන දේ තමයි ලෙනින්ගේ මොකද්ද අභිලාෂය උනේ. මේ කරහා ලෙනින් උත්සාහ කරේ මොකද්ද කියන එක ඉෂ්ට කරගන්න. එතනදී ඔබතුමා ඊටාම නිවැරදි. මම හිතන්නේ මේ ප්‍රාග්ධනයට බොහෝ විට පුද්ගලික ව්‍යාපාරිකයන්ට ඇමරිකන් ප්‍රාග්ධනයට විශේෂයෙන්ම ලෙනින් ආරාධනා කරා ඇතුළට එන්න ව්‍යාපාර පටන් ගන්න කියන එක. එතනදී මම හිතන්නේ ඔබතුමා නිවැරදි සහ එතන ගැටුමක් තියෙනවා. ඇත්තටම මේ න්‍යායාත්මක විදිහට මාක්ස්වාදය යෝජනා කරන එක සහ ඇත්තටම ලෙනින්ගේ අභිලාෂයන් අතර කොච්චර පරස්පරයක් තිබුණාද කියලා. මහාචාර්ය සොමන සිරිලියනගේට මොකක් හරි එතන එකතු කරන්න පුළුවන්ද? මට ඇත්තට මේ ඓතිහාසික ක්‍රියාවලිය ගැන ලොකු අවබෝධයක් නැහැ. මේක වෙනම දවසක සාකච්ඡාවට ගමු. දැන් ඕක සාකච්ඡා කරන්න ගියොත් අපිට මේ අද සාකච්ඡා කරන මාතෘකාවෙන් ටිකක් එහාට යනවා. රයිට්. එතන අපිට සමහරට කීර්ති සහෝදරයටම පුළුවන් දවසක පැයක සාකච්ඡාවක් කරලා අපිට ওই සාකච්ඡාව ගෙනියන්න. මේ ඔව් මම හිතන්නේ ඕක ඊටාම සංයුක්ත ප්‍රශ්නයක් ලංකාව පද මුහුණ දෙන. කොහොමද ලංකාවේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්නේ කියන ප්‍රශ්නය. මම හිතන්නේ අපි හිමිහිට ඒ සංයුක්ත ප්‍රශ්න වලට එමු මේ සාකච්ඡාවේ කිසියම් ප්‍රමාණයක එහාට යද්දී. දැන් මම ඕක ගත්තොත් එතන අපේ මූලික සාකච්ඡාවෙන් ටිකක් එහාට යන්නේ අපි අතන මොකද උගක් අයට ඇති මූලික සාකච්ඡාව ආශ්‍රයමත් වෙන ප්‍රශ්න. වෙලාව තිබුණොත් අපි බලමු. අන්තිමට කීර්ති සහෝදරයා මම නිතර හැමදාම වගේ අපි කතා බහ කරමින් ඉන්නේ මේක ප්‍රශ්නයක් ගැන මේ කාලේ. ඒකත් ඇත්තට බැඳෙනවා ඔය කියන ගැටලුව සමග. හොඳයි. මම යම් අදහසක් පොඩි මේක කරන්න කැමතියි. ඇත්තටම දැන් මේ සහෝදරයා කරපු සාකච්ඡාව ඇතුළේ මම ඉන්න කැමති ඇත්තටම මාක්ස්ගේ අපෝහක වාදයත් එක්කම තමයි මම මේ ප්‍රශ්නය අහන්න උත්සාහ කරන්නේ. ඇත්තටම මාක්ස් හිටිය කාලේ කාර්මික විප්ලවයේ කාල පරිච්ඡේදය තුල තමයි මාක්ස්ගේ ජීවිතය ගලා යන්නේ. මේ කාල පරිච්ඡේදයේ කම්කරු පන්ති අපි කියනවා වැඩ කරන ජනතාවගේ පන්තියේ මූලික අංග ලක්ෂණය උනේ කාර්මික විප්ලවය සමග කාර්මික කම්කරුවෙක් බවට පත් වුණ එක තමයි මාක්ස් එදා ලිව්වේ. දැන් අපි කිව්වොත් කොමියුනිස්ට් ප්‍රකාශනය තුල කියන කම්කරුවගේ ස්වභාවය පොඩි ඩිස්ටර්බන්ස් එකක් එනවා බට පිටාය මට හරියට වැහෙන්නේ නැහැ. දැන් හරිද? දැන් හරි. ෆෑන් එකක් වගේ මොනවද දාලා තියෙනවද? ඔව් ෆෑන් එක තියෙනවා.
හරි sorry එතකොට දැන් හරිද? දැන් හරි සමාව වෙන්න ඉස්සත් කරා දැන් ආයෙ පහු මුලින් ඉඳලා එන්න ඕනද මම? ඔය ඉතින් නම් කියන්නකෝ ඔව් නෑ මං කියාගෙන ආවේ දැන් මාක්ස්ගේ කාල පරිච්ඡේදය. මාක්ස් ඉපදුන කාල පරිච්ඡේදය සහ මාක්ස් අවසාන මාක්ස්ගේ මිය යාම දක්වා ගත්තොත් යුරෝපයේ සහ අනිත් රටවල් වල සිදුවුණු ක්‍රියාවලිය තමයි ඒ කියන්නේ කාර්මික විප්ලවයේ කාල පරිච්ඡේදය තමයි මාක්ස් එයාගේ ජීවිතය ගත කරේ. ඒතර එයා මේ කාලය තුල එයා දැක්ක එයා දුටුව දේ තමයි එයාගේ ක්‍රියාවලියෙන් එළියට එයාගේ පොත්වලින් එළියට දැන් මාක්ස්ගේ මුල්ම පොත හැටියට අපි ගත්තොත් කොමියුනිස්ට් ප්‍රකාශනය තුලත් එයා කතා කරන්නේ මේ කම්කරු පන්ති ගැන. එයා එතකොට අර කම්කරුවා වෙච්ච කෙනා කාර්මික කම්කරුවෙක් වෙන එක තමයි එයා මූලික ලෙස සමාජගත කළේ. හැබැයි ඒකේ එක විප්ලවයක් තමයි අපි කියනවා පැරිස් කොමියුන. දෙවෙනි විප්ලවය රුසියානු විප්ලවය. එතකොට මේ විප්ලව දෙකේදී කම්කරුවාගේ මේ සහසම්බන්ධය කාර්මික කම්කරුවා. ඒගොල්ලෝ තමයි මේකේ මූලික දජේ අරගෙන ගිහිල්ලා බලය ගත්තේ කාර්මික කම්කරුවා. එතකොට දැන් 1917න් පස්සේ සහ මේ දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ ලෝකේ අලුත් විදිහේ තාක්ෂණික විප්ලවයකට ඇරයුමක් එනවා ලෝකයේ පුරාම ඉදිරියට. දැන් අපි ඉන්නේ මාක්ස් පහු කළ අවුරුදු 150ක කාල පරිච්ඡේදයකට ගිහිල්ලා. එතකොට අද මොකද්ද වෙමින් පවතින්නේ? අද වෙන්නේ පැහැදිලි ලෙස අපි මේ යුගය අඳුන්වනවා ඩිජිටල් යුගය කියලා. එතකොට මේ ඩිජිටල් යුගය තුල වෙන්නේ මොකද්ද? තාක්ෂණික විප්ලවයක්. එතකොට මාක්ස්ගේ කාලයෙන් අපිට මේක වෙන් කරගන්න වෙනවා. අපි ගත්තොත් අපි අද කම්කරු අපි වැඩ කරන ජනතාවගේ ස්වභාවය නිරීක්ෂණය කරලා බැලුවොත් අපිට පේන ප්‍රධාන දේ තමයි අර හිටපු කාර්මික කම්කරුවා අර ලෙනින්ගේ රූපත් එක්ක අර මේ ඔලු මේ මොනවද දෑකෙති මිටි පෙරලලා දාපු එක මං හිතනවා ඒක යථාර්ථයක් කියලා. ඒක පැත්තකින්. හැබැයි ඒව තියන්න තියුණා. මොකද ඉදිරි අනාගතයේ මිනිස්සුන්ට බලන්න. නමුත් ඒක තුල තියෙනවා අද මේ තියෙන කම්කරු පන්තියේ වෙනස් වීමේ එක ස්වභාවයක්. මොකද අද ඉන්නේ මානසික සමය වපුරන කම්කරු. ඒගොල්ලෝ තමයි අද මූලික ලෙස සමාජයේ බලගත්ු මේ පන්තියේ නායකත්වයට බවට පත් වෙලා තියෙන්නේ. එතකොට අපි කියන මේ කාර්මික කම්කරුව මේ සමාජය තුල නැද්ද? ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ට මෙලෝ බලයක් නැහැ. ලංකාව ඇතුලේ අපි ගත්තොත් මේ හස්ත කර්මාන්තයෙන් ශ්‍රමය වපුරන කම්කරුවන්ට බැහැ තමාගේ එකම ඉල්ලීමක්වත් දිනා. හැබැයි ඊට එහා ගිහිල්ලා මුළු ලෝකේ පුරාම වැඩිම මේ කම්කරු පන්ති හැටියට අපිට ගන්න පුළුවන් කවුද? සංක්‍රමණික ශ්‍රමිකයෝද? ලෝකේ පුරාම ඉන්න දැවැන්ත පන්තිය. එතකොට දැන් අද අපේ අර මාක්ස් කිව්ව ටූල්ස් වලින් අද තියෙන ස්වභාවය විග්‍රහ කරන්න බැහැ කියන එක තමයි මම කියන මූලික තර්කය. ඒකට හේතුව තමයි අද වෙනස් වීමක්. අද පැහැදිලි ලෙස කම්කරු පන්තියේ ස්වභාවය වෙනස් වෙලා තියෙනවා. මෙන්න මේ ස්වභාවය අඳුන. හැබැයි ඒකෙදි මාක්ස්ගේ අපෝහක්ක භෞතිකයේ අපිට එක මතක ඉඳගෙන තමයි අපිට මේ කතාව කරන්න. අපි එතන ඉන්නවා. හැබැයි අපි අලුත් විග්‍රහයකට යන්න වෙලා තියෙනවා කොහොමද විප්ලවය කියන්නේ. එතකොට අද විප්ලවය රුසියානු විප්ලවය නෙමෙයි. නැත්තම් පැරිස් කොමියුනිය නෙමෙයි. ඒක ලෝකෙ කොහෙවත් අද වෙන්නේ නැහැ කියන එක මම කිව්වොත් සමහරු ගහෙන් ගහලා ඇතැරියා වගේ මේක ප්‍රශ්න කරන්න ගනි. මම කියනවා ලෝකේ රුසියානු විප්ලවය ආයි ලෝකෙ කොහෙවත් වෙන්නේ නැහැ. ආයි වෙනවා නම් මේ තාක්ෂණික විප්ලවයේ තාක්ෂණික කම්කරුවන්ගේ සහ තාක්ෂණික වැඩ කරන ජනතාවගේ මූලිකත්වයෙන් හැදෙන විප්ලවකාරී එකක් තමයි වෙන්නේ කියන්නේ. මම උදාහරණයක් තව එකක් කියලා මම නවත්තන්නම්. දැන් අපි ගත්තොත් රුසියාවේ ලෙනින් බලය අරගෙන. එයා ඉඩම් ජනසතුවයි ෆැක්ටරි ජනසතුවයි දෙකක් කරානේ. මොකක්ද ඒකෙන් උනේ? එයා කරපු දේ ඉඩම් ජනසතුව කරලා අර මේ මිනිස්සුන්ට ආහාර සපයන්න විශාල වෙන කෙත්වතු අර තිබුණ කැලෑව කපලා සම්පූර්ණයෙන්ම එයා මේ සමූහ ගොවිපළවල් හැදුවා. එතකොට මොකක්ද උනේ? එයා අර කැලෑව තියුණ එක 165කට වැඩි කපලා දැම්මා. දැන් අද මොකද වෙලා තියෙන්නේ? අපි අද අතෙන්ට ආවා. අද රුසියාවේ ඒ කරපු දේ අද ව්‍යසනයක් හැටියට අපිට එන්න පටන් ගන්නවා. මේ ඉකොලොජි ක්‍රයිසිස් එකට එක හේතුවක් වෙලා තියෙනවා. එතකොට දැන් අපි විප්ලවය කියලා කියන්නේ
රුසියානු විප්ලවය නෙමෙයි කියන තැනට අද පැහැදිලි ලෙසම සාකච්ඡාව ගමන් කරන්න වෙලා තියෙනවා. මම හිතනවා මම මේ ටික ගෙනාවේ අපි මේ සාකච්ඡාව සඳහා. ඔව් මගේ අවසානය. එකකින් මම ප්‍රතිචාරයක් එකට දක්වන්න ඕනද? ඔව්. මෙහෙමයි. දැන් සංකීර්ණයි. ඉතින් ඒක කාරණය දිගට සාකච්ඡා කරන්න පුළුවන්. මගේ ඍජු ප්‍රතිචාරය මෙන්න මේකයි. මාක්ස්ගේ මෙවලම් එතන ටූල්ස් කියනවා එහෙම පාවිච්චි කරන්න බෑ කියන එකට මම එකඟ වෙන්නේ නැහැ. ඩයලෙක්ටිකේ වගේම මාක්ස් කරනපු විශේෂයෙන්ම ලේබල් තියරි ඔෆ් වැලියු කියන එක තාමත් මම හිතන්නේ අපිට පාවිච්චි කරන්න පුළුවන් න්‍යායාත්මක උපකරණයක් විදිහට. වගේම ආර්ථිකයේ තියෙන එම්පිරිකල් එවිඩන්ස් ආර්ථිකයේ තියෙන ආනුභවික සාක්ෂි කියන ඒවා නැවත පරීක්ෂා කරලා බලන්න. කියවලා බලන්න පුළුවන් නම් මයිකල් රොබර්ට්ස් කියන ආර්ථික විද්‍යාඥයා මගේ පාරත් ගැන සාකච්ඡා කරා. ඔහු ඊටම තදබල විදිහට ඒ තිබ්බ අර අපි කියන්නේ අර ටිකක් නරක අර්ථයකින් අපි කියන්නේ මේ ඩොග් ක්ලාසිකල් මාක්සිසම් කියලා එහෙම නැත්නම් ඕර්තොඩොක්ස් මාක්සිසම් කියලා. ඒ තියෙන ටූල්ස් ටික එහෙමම මයිකල් රොබර්ට්ස් අරගෙන පාවිච්චි කරලා පෙන්නනවා. ඒවා තවමත් මේ යුගයේ 21 වන සියවසෙත් ඒ විදිහටම පාවිච්චි කරන්න පුළුවන්. අපේ යුගයේ අර්ථකථනය කරගන්න සහ ආර්ථිකය කියන එකේ ව්‍යුහාත්මක ගැටු තේරුම් ගන්න කියන එක. ඩයලෙක්ටික් කියන එක ශාමිල් සහෝදරයා කිව්වා වගේම අපෝහකේ සහ අපෝහක භෞතිකවාදී කියන එක මම හිතන්නේ ඊටාම තීරණාත්මක දෙයක්. ඒක පෝෂණය කරන්න ඕන. එයා කිව්ව විදිහටම ඒක මම හිතන්නේ අපිට අනාගතයේ වැදගත්ම සාධකයක් වෙයි. ඔව් අනිත් එක තමයි රුසියානු විප්ලවය වගේ එකක් කොහෙවත් වෙන්නේ නැහැ. ඒක පැහැදිලි. නමුත් ඒ රුසියානු විප්ලවයේ ඇතුලේ තිබ්බ ලෙනින්වාදී හැඩතලය මම හිතන්නේ ඊටාම අනාගතවාදී හැඩතලයක්. ඒකදී අපි දෙන්න වෙනස් වෙනවා ශාමිල් සහෝදරයා අර්ථකථනය කරපු විදිහයි මම මේක අර්ථකථනය විදිහයි කරන විදිහයි. මේ දෙ මං කියන්නද නොකියන්නද කියලා මම හිතනවා ඒක කියන්න ඕන කියලා. ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි 2018 විතර කරා ලෙනින්වාදී අවසානයේ වගේ කියලා සාකච්ඡාවක්. මට ඒ සාකච්ඡාව හරියටම අහන්න බැරි වුණත් ඒකේ තිබ්බ දල අදහස තිබ්බේ ලෙනින්වාදී ඉවරයි. ඒකෙන් තවදුරටත් වැඩක් ගන්න බෑ කියන එක. සහ මේ ගිය අවුරුද්දේ මහාචාර්ය කවුද අපේ ලීනගේ අමරකීර්ති කියලා තිබ්බා අපි අනුරට කැමති ඔහු ලෙනින්වාදීකු නොවන නිසා කියලා. ඒකෙන් මම දන්නේ නැහැ ඇත්තටම මහාචාර්ය ලීනගේ අමරකීර්ති මොනවද අදහස් කරේ කියලා. නමුත් මම හිතනවා ඒක වැරදි අදහසක්. නිශ්චිත වශයෙන්ම ලෙනින්වාදය අනාගතවාදී දෙයක්. කෙනෙක්ට කියවලා බලන්න පුළුවන් ලෙනින් කොහොමද සමාජය සංවිධානය කරේ සහ විප්ලවය ඇතුලේ ඔහු මොන දේවල්ද ඉලක්ක කරේ කියන එක. ඔහුගේ පස්සේ කාලේ තියෙන ක්‍රියාවලිය ප්‍රශ්නකාරී. ඒක මම පිළිගන්නවා. ඒක ඇතුලේ තියෙනවා ගැටලු සහගතයන් අපි සාකච්ඡා කරන්න ඕන. නමුත් ලෙනින්වාදයේ තිබෙන උපක්‍රමශීලී බව සහ දේශපාලනිකව විප්ලවයේ එළඹුම වෙනකම් ලෙනින්වාදයේ කොහොමද ලෙනින් කොහොමද පෝෂණය කරේ විප්ලවීය න්‍යාය කියන එක මම හිතන්නේ තවදුරටත් අපිට පාඩම් උගතකත් ඉගෙන ගන්න පුළුවන්. ඉගෙන ගන්න පුළුවන් න්‍යායාත්මක විධික්‍රමයක් දර්ශනය දේශපාලනය. එනිසා එකඟයි තවදුරටත් රුසියානු විප්ලවය වගේ එකක් ලෝකෙ වෙන්නේ නැහැ කියන එකට. නමුත් මම හිතනවා මේ විප්ලවීය හැඩතලේ අපි කරපු වැරදි සහ අඩුපාඩු සහ ඒකේ තියෙන පාඩම් ඉස්සරහට අරන් යන්නේ කොහොමද කියන එක සහ පන්තිමේ පෙළ ගැසීමක් කොහොමද කරන්න කියන එකට පාඩම් අපිට එකෙන් ගන්න පුළුවන් කියන එකයි මගේ යෝජනාව වෙන්නේ. මම චුට්ටක් චමල්ගේ එකට එකතු කරනවා. මේක අවුරුදු 10කට 15කට වගේ කලින් ප්‍රංශ ජාතික මාක්ස්වාදී ඩැනියල් බෙන්සේට් කියන එයා කතා කරා ඔය ස්ට්‍රැටජි ප්‍රශ්නය ගැන. මම හිතන්නේ චමල් කතා කරේ මේ ස්ට්‍රැටජි ප්‍රශ්නේ පන්ති අරගලේ. එයා කිව්වා මේ ස්ට්‍රැටජිස් සංයුක්තව ඊටාම මෙහෙට මෙයා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සංයුක්තව ඒවයි සංයෝජනයන් තමයි දකින්න පුළුවන්. නමුත් මේ පහුගිය කාලේ ඉතිහාසය දිහා බැලුවහම ඇත්තට තියෙන්නේ ස්ට්‍රැටජිස් දෙකයි. එකෙන් කියන්නේ මේ දෙකේ හැමතැන තිබුණේ කියලා. මේ දෙකේ සංයෝජන තමයි තිබෙන්නේ. නමුත් මේ දෙක අපිට කැටගරිස් හැටියට කුලකයන් ලෙස අඳුර ගන්න පුළුවන්. මට හරියට වචන මතක නැහැ. පළමුවෙන්ම කියපිට තමයි කැරලිකාරී මම හිතන්නේ මේක මම පරිවර්තනය කළා දාලා තියෙනවා මොකක් හරි ලියවිල්ල අස්සක කැරලිකාරී
general strike කියන එක. ඒ කියන්නේ insurrectionary general strike. ඒක තමයි පැරිස් කමියුන් රුසියානු විප්ලවය කියන වෙලාවේ පාවිච්චි කරේ. දෙවැනි එක හැටියට ඔහු කතා කරන්නේ people's war. ඒක තමයි මාව් සේතුන්ගේ වියට්නාමේ හෝ චී මින්ගේ ඇති වුණේ. නමුත් ওই දෙකේ සංයෝජන තමයි විශේෂයෙන්ම නිකරගුවා විප්ලවයේදී එහෙම අතුවෙන්නේ. මොකද නිකරගුවා විප්ලවය මේ දෙක හරි ලස්සනට මම හිතන්නේ ලෝකෙ මෙතෙක් ඇති වුණු අත්දැකීම් වල ඉතාම ආසන්නම මේක හොඳින් සංයෝජනය කරපු තැන තමයි තෝමස් බෝයගේ සහ ඔර්ට්‍රේගාගේ උපක්‍රමයන්ෙහිදී මෙන්න මේ දෙක සංයෝජනය කර ආකාරය. ඒ නිසා මම හිතන්නේ අපි කල්පනා කරන්න ඕන ඔය ස්ට්‍රැටජි ප්‍රශ්නේදී. ඇත්ත තමයි රුසියානු විප්ලවයේ වෙච්ච දෙයට විදියටම කොහෙවත් වෙන්න පුළුවන් මොකක් නැහැ. ඒ වගේම මාව් සේතුන්ගේ පීපල්ස් වෝ එකේ විදියටත් ආයි කොහෙවත් වෙන්න විදියකුත් නැහැ. නමුත් අපි මේ කැටගරිස් තේරුම් ගන්න ඕන වැඩ කරන සමාජ පන්ති එහෙම නැත්නම් වැඩ කරන පන්ති වලට අනුගමනය කරන්න තියෙන ස්ට්‍රැටජිස් මොනවාද? මේ ඇර වෙන ස්ට්‍රැටජිස් කියලා තියෙනවා. නමුත් ඒවා හුඟක් වෙලාවට පැරදිලා. දැන් සිරිසා ස්ට්‍රැටජි එක මොකද උනේ? දැන් අපි ගත්තොත් මේ පරාජය වුණේ නැහැ. නමුත් කෝබින්ගේ ස්ට්‍රැටජි එක මොකද උනේ? ඒවා වැඩ කරයිද? මම හිතන්නේ මෙන්න මේ විදිහට තමයි අපිට ඇත්තට ස්ට්‍රැටජිස් පිළිබඳ එහෙම නැත්නම් ඒ වගේ අපිට තුන්වෙනි ස්ට්‍රැටජි එකක් මේ ගොන්නට දාලා පුළුවන් වේද යම් කිසියක් කරන්න කියන එක මම හිතන්නේ ඉතාම බරපතල ලෙස සාකච්ඡා කළ යුතු ප්‍රශ්නයක්. මොකද අපි මේ ඔක්කොම ඒවත් ඇස්තේ දැකලා තියෙනවා අරාබි වසන්තය මේ හැම එකම අපි හැමෝම බොහොම මේ කුල්මත් වෙලා හිටියේ මේ අරාබි වසන්තයේ. සිරිසා එකේ මම පුජ්‍යලිකව කුල්මත් වෙලා හිටියේ. නමුත් මෙන්න මේවා අපිට මම හිතන්නේ අපිට සාකච්ඡාවට ගන්න මම එකයි මම චමල් මතු කර එක වැදගත් කරුණක් මේ ස්ට්‍රැටජි පිළිබඳ ප්‍රශ්නේ මම යෝජනා කරනවා හැමෝටම මේ ඩැනියල් බෙන්සේට්ගේ ලිපිය පුළුවන් නම් කියවන්න කියලා ඒක මාක්සිස්ට් අර ORG කියන එකේ තියෙනවා ඒ ලිපිය. බෙන්සයිඩ් ලිව්වා ළඟදී මැරෙන්න කලින් මේරියානේ මැරෙන්න කලින් පොතක් ලිව්වා මාක්ස් ෆෝ අවර් ටයිම් කියලා. මාක්ස් අපේ කාලේට කියලා. ඒකත් ඔහු සාකච්ඡා කරනවා මේ ස්ට්‍රැටජි කියන ප්‍රශ්නේ. මට පොඩි දෙයක් පෙන්වන්න දෙන්න පුළුවන් අපි මාච සොමසිනේ තව දෙයක් තියෙනවද කතා කරන්න? නෑ හරි. මම පොඩ්ඩක් මේ දේ පෙන්වන්න දෙන්න මේක මං රයිට් දෙන්න මට. මෙන්න මේ දේ ඒක මම දැම්මේ යම් විදිහක ඔය ශමී සහෝදරයා කියපු ඒ කියන්නේ ස්ට්‍රැටජි කියන එකට අපිට එළඹෙන්න පුළුවන් විදි ගන්න පොඩි අර ඒ කියන්නේ මේකේ තියෙන සටලිටි එක. මේ කොච්චර මේ සටල් දෙයක්ද මේ පරීක්ෂාවෙන් කතා කරන්න ඕන සහ යම් විදිහක අවස්ථානුකූලව මේක මේක වෙනස් කරගන්න ඕන කොහොමද කියන එක පැහැදිලි කරන්න. මේ මුලින් තියෙන සෙරප්පු දෙක මේ සෙරප්පු දෙක වියට්කොං ගරිල්ලෝ පාවිච්චි කරපු සෙරප්පු දෙක. මේ සෙරප්පු දෙක හදලා තියෙන්නේ කොහොමද? මේ සෙරප්පු දෙක හදලා තියෙන්නේ ඇමරිකානු වාහනවල ටයර් වලින්. හරි? ඒ කියන්නේ අවස්ථානුකූලව කොහොමද තිබ මෙවලම් අමුද්‍රව්‍ය භාවිතයට ගන්න කියන එක. එතකොට ඒකේ හැඩය විප්ලවයේ හැඩය ප්‍රතිවාදියාගේ හැඩය ගන්නත් පුළුවන්. ප්‍රතිවාදියාගේ තියෙන දුර්වලකම් ප්‍රතිවාදියාගේ තියෙන දක්ෂකම් කියන එක කොහොමද භාවිතයට ගන්න කියන එක. ප්‍රතිවාදියාගේ තියෙන ඇඩ්වාන්ස්මන්ට්ස් පාවිච්චි කරන්න. මේක ස්ට්‍රැටජික් එක කොටසක්. ඔය ඊළඟට තියෙන slowly but surely කියන එක මෙක්සිකෝවේ සැපටිස්ටා කියන සමාජවාදී නැත්නම් ගරිල්ලන්ගේ ස්ලෝගන් එක. කියන්නේ අපි හෙමින් යමු. නමුත් අපි මේක ෂුවර් මේක මේ හරියටම මේ අපිට මේ මොකද ෂුවර් කියන්නේ සිංහල වචනේ මේ ඔව් ඒ කියන්නේ මේක අපි නිශ්චිතයි. අපි මේක හෙමින් යමු නමුත් ගමන හෙමින් යමු නමුත් අපි මේක නිශ්චිතතාවක් තියාගමු. ඊළඟට ඉන්නේ චේ ගුවෙරා කියුබානු විප්ලවවාදියා චේගේ දායකත්වය මම හිතන්නේ අපි නැවත වතාවක් පරීක්ෂාවට ලක් කළ යුතුයි. මයිකල් රොබර්ට්ස් මේක යෝජනා කරලා තිබ්බා. චේගේ තිබ්බ කැපවීම අර සඳලු තලාව වලින් බහින්න ඕන කියන එක. හරි? අර තිබ්බ කම්ෆර්ට්ස් කියනවා කොච්චර අතාරින්න ඕන සහ මේ තමන් මේක එක ඒකකයක් බවට පරිවර්තනය කරගන්න. චේ ගුවෙරා මේක මම හිතන්නේ කීර්ති සහෝදරය අහපු දෙයටත් සම්බන්ධයි. අර රුසියාවේ කොහොමද රුසියාව ඇත්තටම ලෙනින් උත්සාහ කරේ අර කියපු මේ ප්‍රිමිටිව් ඇකියුමුලේෂන් කියන එක සිද්ධ කරගන්න. මූලික වශයෙන් ධනවාදයට අවශ්‍ය ධනේශ්වරයේ විසින් කරලා තිබ්බ නැති ප්‍රිමිටිව් ඇකියුමුලේෂන් ප්‍රාථමික සංකේන්ද්‍රණය කියන එක කරගන්න
තමයි ලෙනින් උත්සාහ කරේ. චේගුවෙරා මේක ඒ විදිහටම උත්සාහ කරා කියුබාව ඇතුලේ. චේ උත්සාහ කරේ විදි දෙකකින්. එකක් තමයි රුසියානු ආධාර ගන්න එක. අනිත් එක තමයි රුසියාවේ තිබ්බ තාක්ෂණය කොහොමද කියුබාව ඇතුලේ ප්ලාන්ට් කරන්න, පැල කරන්න කියන එක ඇතුලේ. එනිසා ඔහු මේ දෙකම ඇතුලේ පරීක්ෂණ කරපු ඊටාම විශිෂ්ට විප්ලවවාදී. චේගන අපි ගොඩක් කතා කරන්නේ ගරිල්ලා සටන්කම ඇතුලේ කරපු විප්ලවයක් විදිහට. නමුත් අපි අමතක කරන කාරණේ තමයි බොහෝ අය පරීක්ෂාවට ලක් නොකරන කාරණේ තමයි චේ බුද්ධිමය වශයෙන් පද්ධතිය ඇතුලේ කරපු විප්ලවයන් සම්බන්ධයෙන්. ඉතින් ඔහුට කම්කරුවෙක් වෙන්නත් ඒ වගේම බුද්ධිමය තලයේ ගනුදෙනු කරන්නත් තිබ්බ හැකියාව මම හිතන්නේ අපිට ස්ට්‍රැටජි එකක් විදිහට සාකච්ඡා කරනවා නම් 21 වන සේවසේ ඊටාම පරමාදර්ශී චරිතයක් සහ අත්දැකීමක් වෙනවා. ඒක මට කියන්න ඕනකම තිබ්බා. වෙන ප්‍රශ්න නෙමෙයි. අදහස් මහාචාර්ය මාල කතා කරනවා මම හිතන්නේ ඇහෙන්නේ අපිට මයික්‍රොෆෝන් එක. ඇහෙනව නේද? ඇහෙනවද? ඇහෙනවා. මේ අර කල්ප ඉදිරිපත් කරපු අර ගැලුම් සටහන ඇත්තටම ඉතාමත්ම මම හිතන්නේ මේ මුළු සාකච්ඡාවම ඒකේ කොටස් විදියට සාකච්ඡා කරත් මම හිතුණා ඒක ඉතාම වැදගත් වුණා කියලා. මොකද ඒක පොඩක් වැඩි ඉක්මන් ගියා. මොකද ඒකේ හැම කොටසකටම මම හිතන්නේ කල්පට තියෙන්නේ නැති ඒක විස්තර කරන්න අති විශාල කොටස් ප්‍රමාණයක්. මම හිතන්නේ ඒ ගැලුම් සටහන විතරක් මේ අපිට සාකච්ඡා කරා නම් උනත් අද දවසේ මේ සාකච්ඡාට ප්‍රමාණවත් කියලා මට අදහසක් තියෙනවා. මේ එතකොට මම මේ ගිය මේ වර මේ චබිල් සහෝදරයා කියපු එක වචනයක් මම හිතන්නේ ආපහු ඒක ආවා. අර කීර්ති කියන මේ සහෝදරයා ඉදිරිපත් කරපු අදහසත් එක්ක මම හිතන්නේ ඒක තමයි කියන්නේ මේ සාකච්ඡාවේ එක පිටපැන්න මම හිතේ ලියන කෙස කිව්වා ආපහු එකයි පස්සේ සාකච්ඡා කරමු කියලා. අර ප්‍රාග්ධනයට එන්න කියපු කතාවට හා සමාන කතාවක් ඉදිරිපත් කරා ගිය සතියේ. ඒ කියන්නේ ඉතිසල් පාරත් මේ තියෙන ශ්‍රම ඒ කියන්නේ තියෙන ව්‍යාපාර ටික රැකගත යුතුයි මේ අවස්ථාවේ. ඊට පස්සේ රැකියා ප්‍රමාණය රැකගත යුතුයි සහ ඊළඟට කොහොමද මේ ප්‍රශ්නේ निराකරණය කරන්නේ ඉතිරි කොටසට කියන කාර්යය මම හිතන්නේ ඒකත් එක බැඳීමක් තියෙනවා. ඊට අමතරව අද ඔහු කරපු සාකච්ඡාවේදී ඉදිරිපත් කරපු කාරණේදී ඒකත් නැවත සාකච්ඡා කරමු කියන පැත්තට තමයි එකක් ගියා. අපි ලබන සතිය විතර ඒකත් කියමු. මේ කියන්නේ ඒක සුමන සිරිලියනගේ ඒ අදහස් ඉදිරිපත් කරා. ඒ කියන්නේ අර දැන් ඇත්තටම මේ ඉස්සරහට එන මේ ජනතා ව්‍යාපාරයක් හෝ මොකක් හරි එන අරගලය මේ තියෙන මෝඩ් එකෙන් යනවාද කියන්නේ රුසියානු විප්ලවය වගේ එකකින්මද ගමන් කරන්නේ කියන කාරණය. මොකද අද මම සාකච්ඡාවක් කරා නිකන් අපි ගෙදර කරන සාකච්ඡාවක් මගේ පුතත් එක්ක. එයා කිව්වා මේ දැන් ලෝකේ තියෙන මේ ක්‍රීඩාවලට ඉන්න ක්‍රීඩාවක් වගේ කරන කාරණයක් සඳහා ඉන්න මේ කොටස නැත්නම් ඒක බැලීමේ කොටස අඩු වෙමින් පවතිනවා කියලා. ඒකට ප්‍රධාන හේතුවක් විදියට එයා දැක්කේ මේ දැන් ගොඩක් අය එන්ටර්ටේන් කරන්නේ මේ තාක්ෂණයත් එක්ක කියලා. يعني තාක්ෂණයත් එක්ක එන්ටර්ටේන් කරන වැඩි යාට ඊටාම කෙටි කාලයක් තුළ ඊටාම මේ වගේ පරාසයක් තුළ ඉඳගෙන එයාට විශාල ක්‍රියාවලියක් ඒ තුළ කරන්න පුළුවන් කියන කාරණේ. එතකොට ඒක කිව්වා මෙතනින් දැන් අර තාක්ෂණික ආකාරයේ සම්බන්ධයක් නිර්මාණය කරගන්න ඕන නූතන මේ ව්‍යාපාරයට කියලා. අන්න ඒ කොටසත් මං හිතනවා මෙතන ඉතා වැදගත් කියලා. මොකද මම මේ සියලුම දේවල් කතා කරන්නේ මේ කියන සාකච්ඡාව ඉතාම ප්‍රාථමික මේ ආකාරයට තමයි මට දැනුම් තේරෙන්නේ. ඒ කියන්නේ මේ සාකච්ඡාවේ මට ගැඹුරෙන් තේරෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මගේ මාක්ස් කියවීම පිළිබඳව මට තියෙන අවබෝධය අඩුකම කියන කාරණය. නමුත් මේ තුලින් මට ගම්ම්‍ය වෙන කාරණා ප්‍රමාණයක් තමයි මේකෙන් පැහැදිලි කරේ. ඒ හින්දා අපි ඒවත් ඉන්නේ වැඩි කාරණා ඉතාමත්ම දැඩිව ඒ කියන්නේ අපි ඉන්න වර්තමාන සමාජයත් එක්කන් මේ ගලපාගෙන සාකච්ඡා කරනවා නම් අපිට ගොඩක් හොඳයි කියලා. ඒක තමයි මම අදහසක් විදිහට ඉදිරිපත් කරන්නේ. මේ කියන්නේ ඒක මම හිතන්නේ මහාචාර්ය සුමන සිරිලියනගේ අනාගතයේ දවසක බොහෝ දේවල් මේ කියපු සාකච්ඡාවල් සම්බන්ධ කරගෙන තවත් සාකච්ඡා කිහිපයකට අපිට යන්න පුළුවන් වෙයි කියලා. පොඩි ප්‍රතිචාරයක් විදිහට මම කියන්න උත්සාහ කරේ දැන් ඔය ඕක සම්බන්ධ කරා මම කලින් කියපු ඉතාලියානු මාක්ස්වාදී දාර්ශනිකයා අන්තෝනියෝ නෙග්‍රි. එයා ලිව්වා මල්ටිටියුඩ් කියලා පොතක්. ඒකේ හුව සාකච්ඡා කරපු එක ප්‍රධාන මාතෘකාවක් තමයි ඩිජිටල් ලේබර් කියන එක. හරි. ඒ කියන්නේ කොහොමද මේ ශ්‍රමය කියන එක ඩිජිටල් කරණය වෙලා තියෙන්නේ කියන එක මේ පහුගිය දශක කීපය ඇතුලේ.
එතකොට මම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ ඩිජිටල් ලේබර් කියන එක කොහොමද ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් ඒකේ තියෙන එක ගැටලුවක් තමයි ඩිජිටල් ලේබර් කියන එක අදිනිශ්චය වෙන අතරේ අපි අමතක කරනවා ඔය ඩිජිටයිස් කරන්න කලින් චිප් එක හදන්න ඕන කියන එක. හරි? ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එක ලියන්න කලින් චිප් එක හදන්න ඕනනේ. කියන්නේ මේකේ තියෙන මේ ව්‍යුහය ගොඩනගා ගන්නවා. මේ තාක්ෂණික පරිපතය හදන්න ඕන. ඒතකොට තාක්ෂණික පරිපතය හදනකොට තියෙන සම්පූර්ණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ අර කිව්ව ක්ලාසිකල් ආකෘතිය ඇතුලේ, සම්භාව්‍ය ආකෘතිය ඇතුලේ. එතකොට ඒකදී තමයි අපිට සාකච්ඡාවට ගන්න ඕන මොකද්ද ෆොක්ස්කෝන් මොනවද චීනය කරන්න කියන එක. චීනයේ තියෙන චීප්ම මේ පිළිවෙල අඩුම ශ්‍රමය කොහොමද සූරාකන්නේ සහ මොන වගේ වාතාවරණයක් ඇතුළේද මේ ශ්‍රමය සූරාකන්නේ ගොඩනගන්න කියන එක. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එමු චිප්ස් හදන්න අවශ්‍ය කරන මූලික දෙයක් තමයි ඔයගේ තියෙන තියෙන පරිපතේ තියෙන ලෝහ වර්ග. මේ ලෝහ වර්ග කොහෙන්ද අපි ගන්නෙ? කොහෙන්ද මේවා එක්ස්ට්‍රැක්ට් කරන්නේ? මේවා මයිනින්. ආයතාවක් අපිට යන්න වෙන ආකාරවලට. ඒතර මේ මයින්ස් වල අපි උදාහරණයක් විදිහට ගත්තොත් අප්‍රිකාවේ කොහොමද මේ අප්‍රිකානු මහද්වීපයේ කොහොමද මේ කැණීම් කටයුතු කරන්නේ? බොහෝ විට ළමා ශ්‍රමය. ආයතාවක් අපිට චිප් එක හදන තැනට යන්න වෙනවා. ඒතර මේ අමුද්‍රව්‍ය ගන්නෙ කොහොමද? මේක පරිවර්තනය කරන්නේ කොහොමද? නැවත වතාවක් අපි කොහොමද මේක නිෂ්පාදන ක්‍රියාවලියට ගේන්නේ කියන එක යට තියෙන ලොකු පරාසයක්. මම හිතන්නේ ඒක අමතක නොකළ යුතුයි අර ඩිජිටල් ලේබර් කියන කාරණය ඉස්මතු කරන අතරම. එතකොට බොහොම පැහැදිලි මේ වෙද්දි තියෙන ඩිජිටල් අවකාශයක් ඒක කිසිම වෙලාවක අපි මම ප්‍රතික්ෂේප කරන්නේ. එක උදාහරණයක් කියන්නම්. රුසියන් විප්ලවයේ කාලෙදී රුසියන් විප්ලවය සිද්ධ වෙනකොට රුසියන් විප්ලවයේ තිබ්බ එක ප්‍රධාන ලක්ෂණයක් තමයි ඒක මිලිටරි විප්ලවයකට වඩා ඒක දැනුමෙන් කරපු විප්ලවයක්. ඇයි මං එහෙම කියන්නේ? ඊටාම ස්ථානෝචිත ප්‍රඥාවෙන් කරපු දෙයක්. ඊටාම ස්ට්‍රැටජික් බෝ එකක්. ඇයි එහෙම කියන්නේ? ඒකට හේතුව තමයි ට්‍රොට්ස්කි ගිහිල්ලා අල්ලගත්තේ sannivedana මධ්‍යස්ථාන, ප්‍රවාහන මධ්‍යස්ථාන. විශේෂයෙන්ම මේ ගණදුණු කරන්න පුළුවන් අර මේ තොරතුරු කියන ඒවා sannivedanaya කරන්න පුළුවන් ස්ථාන. ඒතර මේ ධනේශ්වරයේ පාලක පන්තියට කරන්න පුළුවන් තියෙන සංවේදන හැකියාව තමයි අල්ලගත්තේ. අපි ඒක ගෙනාවොත් මේ යුගයට අපිට ගේන්න පුළුවන්. මොකද අපි ස්ට්‍රැටජික වෙන්න ඕන. ඒක භයානක දේශපාලන යෝජනාවක්. නමුත් මොකද අපි ස්ට්‍රැටජික වෙන්න ඕන කියන එක මං හිතන්නේ තීරණාත්මක දෙයක්. මොකද ඒකට හේතුව තමයි අනිත් හැම දෙයකටම වඩා sannivedanaya කියන එක මත මේ වේලාවේ ඩිජිටල් ලෝකයේ මත ලෝකේ රඳා පවතිනවා. මේක මේ විදිහටම යෝජනා කළා මං පැහැදීමක් නැති වුණා දාර්ශනිකයෙක් විදිහට ස්ලාවෝ žižek යෝජනා කරා ලෙනින් වාදය කරන ඔහුගේ සාකච්ඡාවේ ඔහු කිව්වේ කොහොමද මේ ඩිජිටල් කියන කාරණය අත්පත් කරගන්නේ? ඒක කොහොමද ඉගෙන ගන්නෙ? ඒක කොහොමද ඩිජිටල් ලෝකයේ සම්බන්ධයෙන් විප්ලවකාරීන්ගේ දැක්ම මොකක්ද කියන එක විප්ලවවාදීන්ගේ දැක්ම මොකක්ද කියන එක ඔහු දිගින් දිගට සාකච්ඡා කරා. ඒදී ඔහු සාකච්ඡාවට ගෙනාවා විවේචන සහිතව ස්නෝඩන් සහ අනිත් කෙනා කවුද අනිත් හැක අනිත් කෙනා මේ ඇමරිකන් තිබ්බ දේවල් එක්ස්පෝස් කරපු කෙනා ස්නෝඩන් සහ Chelsea Manning මැනින් සහ අනිත් එක්කෙනා කවුද Julian Assange Australian විවේචන සහිතව මේ අසාන් සහ ස්නෝඩන් ගේ තිබ්බ ක්‍රියාවලිය ඔහු ගෙනාවා. කොච්චර දුරට මේ අධිකාරීත්වයන් තන්ත්‍රයන් අස්ථාවර කරන්න පුළුවන්ද මේ ඩිජිටල් ලෝකයේ කියන එක ඇතුළට ගියොත් කියන එක. ඒ නිසා ඒක උපක්‍රමශීලීත්වය ඇතුලේ මම හිතන්නේ අපේ තියෙන වගකීමක් තමයි මේ ඩිජිටල් ලෝකය තේරුම් ගැනීම සහ ඒකට ප්‍රවේශ වෙන එක. චුට්ටක් කට් කරනවා නම් ඒ ඩිජිටල් ප්‍රශ්නය වැදගත්. නමුත් ඒකම එකක් තමයි මේ පොත. පේනවද? ඔව්. Southern Insurgency මේ ඔයගොල්ලන්ගේ City University of New York වල ඉන්න මහාචාර්යවරයෙක් ලියපු පොතක්. දැන් මේකේ ආ පෙන්වන්න හදන්නේ අර මම හිතන්නේ ජමල් කිව්වේ. ජමල් කියපු කාර්මික විප්ලවයේ කම්කරු අද ඇත්ත තමයි ඒ අය ඇමරිකාවේවත් යුරෝපේවත් නැහැ. හැබැයි මෙයා පෙන්වන්නේ ලෝකයේ අතිශය බහුතර ඒ කියන කම්කරු අද යුරෝපෙන් ඇවිල්ලා තියෙනවා මේ දකුණු ප්‍රදේශවල. මෙයා ඉන්නේ චීනයේ අප්‍රිකාවේ ඉන්දියාවේ වගේ රටවල්.
එතකොට එක මතුවෙන ප්‍රශ්නයක් තමයි ඇත්තට මේ කොවිඩ් එකත් එක්ක ඇත්තට මේ රටවල් වල නිෂ්පාදන ක්‍රමයේ දැවැන්ත අර්බුදයකට ආගමන් අර හෙත් සප්ලයි ෂොක් එකක් මතුවෙනවා මේ දියුණු රටවල් වල කොච්චර ඩිජිටල් තිබුණා. මොකද ඩිජිටල් වලින් බෑනේ කන්න බොන්න. අන්තිම වශයෙන් මතුවෙන මේ අර වැලියු තියරි එක අතිශයින් වැදගත් වෙනවා. ඒ නිසා මේ දැන් 2008 ආර්ථිකයේ කඩාවැටිච්ච වෙලාවේ ආර්ථිකය ගොඩාවේ චීනය නිසා. චීනයේ මැදිහත් වීම නිසා. දැන් අද චීනයටත් කරගන්න දෙයක් නැහැ කොවිඩ් නිසා. ඒ කියන්නේ මේ වසංගතයත් එක්ක මතුවලා තියෙන්නේ කොච්චර ඩිජිටල් කරණය කිව්වත් තාම theory of value වල තියෙන වැදගත්කම කොච්චරද කියන එක තමයි මම හිතන්නේ තාම පැහැදිලිව පෙන්වු කරන්නේ. මොකද ඇත්ත වටිනාකම් නිර්මාණය කිරීමේදී තවමත් ඒ ඩිජිටල් සබේ වැදගත්කම තිබුණත් අර ඩිජිටල් වල තියෙන චූටි ලෝහ කෑල්ල තවමත් ඊටාම වැදගත් කියන ප්‍රශ්නේ තමයි මම හිතන්නේ අපිට සාකච්ඡා කරන්න. ඇත්තට මේ පොත හැම කෙනෙක්ම කියවනවා නම් ඉතා හොඳයි. Southern Insurgency නේද? ආ? Southern Insurgency නේ? Southern Insurgency, The Coming of the Global Working Class. Immanuel Ness. NESS. හොඳයි. වෙන? ඇත්තටම මේ සමාවෙන්න අර මං සටහන මේ ප්‍රොෆෙසර් මාලක කිව්වා වගේ අර ඒ සටහන මම ඉතාම ඉක්මනින් යන්න වුණා. ඒක මං හිතනවා මේ මං ඇත්තටම ප්‍රාග්ධනය ඉගන්නවා මේ නිව් ස්කූල් එකේ මේ පහුගිය සෙමෙස්ටර් එකේ ඒක ඇතුලේ හදපු සටහනක්. මම ඒක පාවිච්චි කරන්න එක හේතුවක් උනේ මේ අර මං කලින් කිව්වා වගේම මේකේ තියෙන සංයුක්ත ස්වභාවය පෙන්වන්න. මේක අර ඇබ්ස්ට්‍රැක්ට් කොන්සෙප්ට්ස් නෙවෙයි මම විශ්වීය සංකල්ප කියන එක පෙන්වන්න. එතකොට අපිට ඇත්තටම පුළුවන් ඒක වෙනම ආයෙ සාකච්ඡා කරන්න අපිට ඉස්සරහට එන අවස්ථාවකදී ඒක වෙනම සාකච්ඡා කරන්න පුළුවන්. ඒක සංවර්ධනය කරන්න පුළුවන්. සහ ඒකේ තියෙන පොඩි කාරණා. අද මේ ඩයලෙක්ට් එකේ තියෙන එක විශේෂ තත්ත්වයක් තමයි මේක ඇතුළට අපිට ඕන තැනකින් යන්න පුළුවන්. හරි? මේක ඇතුළට අපිට ඕන තැනකින් ගිහිල්ලා මේ පරාසය තේරුම් ගන්න පුළුවන්. යුනිවර්සිටි මාක්ස්ගේ තියෙන විශ්වීයත්වයේ තියෙන ලස්සන තමයි ඒක. ඒකේ තියෙන එලිගන්ස් එක තමයි ඒක. ඒක ඇතුළට ඕනම තැනකින් යන්න පුළුවන් සහ සමස්තය ඇතුළට අපිට ඒක ගවේෂණය කරන්න පුළුවන් ඒක ඇතුළේ. ඒකයි තියෙන ඩයලෙක්ට් එකේ තියෙන ලස්සන. ඒකේ තියෙන අලංකාරය. තව ප්‍රශ්න තියෙනවා නම් අපිට සාකච්ඡා කරන්න. මිනිත්තු 15ක් නෙමෙයි අතර මිනිත්තු 20ක් ගත කරන්න. මම ඒකේ තව අතුරු ප්‍රශ්නයක් අහන්න. මේ එකත් මට දැනෙන එකක්. මේක සාකච්ඡාවේ මම බොහොම උඩින් කතා කරන්නේ මේ සැලෝ ප්‍රශ්නයක්. මේ දැන් අපි මේ වෙනකොට අපි දන්නවා මේ බ්ලැක් ලිව්ස් මැටර් කියන ප්‍රශ්නය දැන් ඒ හරහා අති විශාල ජනතාවක් අර කියන ආකාරයටම පාරට එනවා. අර මුලින් අර යුරෝපයේ තිබුණ තත්ත්වයට ආසන්න තත්ත්වයක්. දැන් ඇයි ඒ වගේ තත්ත්වයක් මේ අපේ සාකච්ඡාව තුළ හෝ අපි මේ කම්කරු පන්ති අර ඉස්සෙල්ලා අර චමි සහෝදරයා කියපු ආකාරයට අපි කම්කරු පන්තියේ අයිතීන් වෙනුවෙන් එවැනි දෙයක් එළියට එන්නේ නැත්තේ කියන කාරණය මට ප්‍රශ්නයක්. يعني එවැනි ඒ කියන්නේ ඒ අර වගේ අයිතිවාසිකමක් ඒ වගේ අයිතිවාසිකමක් වෙනුවෙන් ඉදිරිපත් වෙනම ජනතාවම ඇයි කම්කරුවාගේ අයිතිය වෙනුවෙන් එවැනි ආකාරයේ ඉදිරිපත් වීමක් සිද්ධ වෙන්නේ නැත්තේ කියන එක මම නිකන් හිතනවා මං ඉන්න ගමන් මට එහෙම හැඟෙනවා ඇයි කියලා. ඒක මම හිතන්නේ වැදගත් ප්‍රශ්නයක්. මටත් ඒකට මේ සංයුක්ත උත්තරයක් නැහැ. මහජන ලියනකට තියෙනවද මොනවා හරි ඒකට රෙස්පොන්ස් එකක්? නෑ වැදගත් ප්‍රශ්නයක්. ඒක ඉතාම වැදගත් ප්‍රශ්නයක්. ඇයි එහෙම එළියට නොෙන්නේ කියන එක. මාත් මේ එකක් තමයි මම මේ තේරුම් ගන්න උත්සාහ කරනවා සහ මගේ මිත්‍රයෝ ඉන්නවා ඒ Black Lives Matter කියන එක ඇතුලේ සංවිධායකයෝ විදිහට. එයාලා එක්ක මම කතා කරන එක දෙයක් තමයි මේක කොහොමද ට්‍රාන්ස්ෆෝම් කරන්න සහ ඇත්තටම මේක ඇතුලේ මේ වැඩ කරන පන්තිය ගැන අදහසක් තියෙනවද කියන එක. ඒක තියෙනවා. ඒක නැත්තේ නෑ. ඔය බොහෝ අය ඔතන ඉන්න අය ඔය ට්‍රම්ප් කරන චෝදනාව එකක් හරි. ඔහු කියනවා මේක මේ ලෙෆ්ටිස්ට් අයගේ වැඩක් කියලා. ඒක ඇත්ත. මොකද හේතුව තමයි ඕකේ ඉන්න බොහෝ රින්ග් ලීඩර්ස්ලා ලෙෆ්ටිස්ට් තමයි. හැබැයි ඇමරිකන් සමාජයේ තියෙන ප්‍රශ්නය තමයි ඇමරිකන් සමාජයේ කොච්චර ධනවාදී ධනේශ්වර සමාජයක් වුණත් ඒ ධනවාදයේ තියෙන ප්‍රශ්නේ එළියට ඇවිල්ලා තියෙන වර්ගවාදය ඇතුලේ. අර ඒ කියන්නේ වර්ගවාදයේ අවුට්ලුක් එක ඇතුලේ තමයි මේවා එළියට ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් මේකේ ඇතුලේ ඉන්න අතරම වැඩ කරන පන්ති අයගේ ලොකු නියෝජනයක් තියෙනවා. ශිෂ්‍ය ව්‍යාපාරයේ ලොකු නියෝජනයක් තියෙනවා. බර්නි සැන්ඩර්ස්ගේ කැම්පේන් එකේ හිටපු බොහෝ අය මේකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒතර මේක මේ අනිත් වැදගත්ම කාරණේ.
මං අර කලින් කියපු ස්ටෝක්ලි කාමයිකල්ගේ කාලෙට වඩා සුදු අයගේ සම්බන්ධයක් තියෙනවා මේ ව්‍යාපාරයට දැන්. සුදු ජාතිකයන්. ඒතර මේක බහුවිධ ව්‍යාපාරයක් බවට පරිවර්තන වෙලා තියෙනවා. ඉතින් මම කරන සාකච්ඡාව තමයි මෙයාලත් එක්ක කොහොමද මේක ඇත්තටම ඇයි මේක ට්‍රාන්ස්ෆෝම් වෙන්නේ නැත්තේ වැඩ කරන පන්තිය. නැත්නම් බහුවිධ සමාජ තලයන්ගේ තියෙන සමාජයේ තියෙන ධනවාදයේ තියෙන ප්‍රතිවිරෝධතා ධනවාදයේ තියෙන ප්‍රශ්න වලට ප්‍රතිවිරෝධයක් විදිහට මේක නැගිටින්නේ නැත්තේ කියන එක සම්බන්ධයි. ඒක තියෙන ප්‍රධාන බාධාවක් තමයි මේක පොලිස් රාජ්‍යයක්. එහෙම නැගිටින්න දෙන්නේ නැහැ. උද්ඝෝෂණ දැන් මං ඔයාට අබහිර කරනවා. මේ දැන් අර අමිල් සහෝදරයා කියපු කතාවත් එක්ක මේක පොඩ්ඩක් සම්බන්ධයක් තියෙන එකයි මම මේ හැම්බිලි මේක මෙතනත් ගොඩනගන්නේ. උත්සාහ කරන්නේ. දැන් මේ තාක්ෂණය කියන දේ මෙතන තියෙනවා නේද? ඒකත් එක්ක හා සම්බන්ධ වෙච්ච පන්තියයි අර කම්කරු පන්තිය අතර පොඩි එතන නේද මෙතන ගැටුම තියෙන කියලා මට ඒකත් හිතෙනවා. ඒ කියන්නේ මේක බොහොම තාක්ෂණික මාධ්‍යය තුල මේක ඉස්සරහට ගේන්න පුළුවන්. අර කම්කරු පන්තියට පොඩ්ඩක් එහා පැත්තේ. ඉතින් අන්න ඒක මට එහෙම දෙයක්ත් හැඟෙනවා මේකෙන්. මම දන්නේ නැහැ මම නිවැරදිද කියලා. ඒක මට හරියටම පැහැදිලි වුණේ නැහැ. තාක්ෂණික පන්තිය සහ ඒ කියන්නේ අර තාක්ෂණය හා සම්බන්ධ වෙච්ච ඉන්න කම්කරු පන්තිය හෝ මේ පන්තිය ඔය මේ මෙතන අපි කියන අපි තුන්වෙනි පන්තියක් නැත්නම් අර වැඩ කරන ජනතාවක් වගේ හෝ එහෙම නැත්නම් අර ධනපති නොවන පන්තියක්. ඒගොල්ලෝ ගොඩක් එන්නේ ඒ පන්තියත් එක්ක මේ ගමන ඒ කියන්නේ ඒගොල්ලෝගේ සහභාගීත්වයේ අධිකව සහභාගී වීමයි අර කම්කරු පන්තිය වැඩි තාක්ෂණයෙන් යුක්ත නොවීමයි කියන කාරණයක් මෙතන තියෙනවා කියලා මට එහෙම හිතෙනවා. එහෙම එලිමන්ට් එකක් තියෙන්න පුළුවන්. මම ඒක නෑ කියන්නේ නෑ. හැබැයි මම දැක්ක දේ තමයි අනිත් හැම දෙයකටම වඩා සමාජ ප්‍රශ්න බොහෝ විට වාර්ගික ප්‍රශ්න විදිහට මතුවෙන එක. ඒ කියන්නේ කළු සුදු ભેදය ඇතුළේ තමයි මේ සංවිධානය වෙන්නේ. එහෙම නැත්නම් අනිත් එක තමයි මේ රටේ තියෙන දේ තමයි ඇමරිකා එක්සත් ජනපදයේ තියෙන දේ තමයි ප්‍රශ්න එළියට එන්නේ රිපබ්ලිකන් ප්‍රශ්නයක්ද ඩෙමොක්‍රටික් ප්‍රශ්නයක්ද කියන එක. හරි බොහෝ අයට බොහෝ ජනගහනයෙන් 80%කට මම හිතන්නේ මේ පක්ෂ දෙක එකක් කියන එක තේරුම් ගිහිලා නැහැ. ලංකාවේ වගේම මේ පක්ෂ දෙකේම න්‍යාය පත්‍රය සහ උන්ගේ පෙනීදීම එකක් කියන එක බොහෝ අයට තේරුම් ගිහිලා නැහැ. නිසා අර පක්ෂ දේශපාලනය ඇතුළෙත් මේක ඩෙමොක්‍රටික් පාක්ෂිකයෝ උද්ඝෝෂණය කරනවා. ඊට පස්සේ රිපබ්ලිකන් අය උද්ඝෝෂණය කරනවා කියන එකෙන් තමයි මේක එළියට අවිල්ලා තියෙන්නේ. නමුත් මට මූලිකව මට කියන්න පුළුවන් නිශ්චිතව කියන්න පුළුවන් එක දෙයක් තමයි මේ තියෙන Black Lives Matter කියන එක වෙන කවදාටත් වඩා බහුවිධ සමාජ කුලක වලින් හැදිච්ච එකක් කියන එක. ඒක ඇතුළේ විප්ලවීය සම්භාවිතාවක් තියෙනවද කියලා අහුවොත් මට ඒකට දෙන්න තියෙන උත්තරේ තමයි නෑ. මොකද ඒකට හේතුව තමයි මේක මොබිලයිස් වුණාට මේක කට්ටිය එකතු කරගන්න පුළුවන් වුණාට මේක ඇතුළේ එහෙම සංවිධාන ව්‍යුහයක් නැහැ. දීර්ඝකාලීනව සටන් කිරීමේ ප්‍රවණතාවක් විභවයක් තියෙනවද කියලා අහුවොත් ඒක තියෙන්නේ ඒක ගොඩනගන්නේ අර වාර්ගික කියන අර්ථයෙන්. ඒ නිසායි මම කිව්වා කලින් සාකච්ඡා කරනවා කියලා බොහෝ අයත් එක්ක මේක ඇතුළේ කොහොමද අර පන්තිමය අමුද්‍රව්‍ය පන්තිමය තියෙන එලිමන්ට් එක ගේන්නේ සහ ඒක කොහොමද සාකච්ඡාවට ගන්න පුළුවන් කියන එක. ඒක බරපතල දිගට යන දේශපාලන සංවාදයක් වෙන්න නියමිතයි. තව ප්‍රශ්න තියෙනවද අපිට සාකච්ඡා කරන්න? මිනිත්තු 12ක් 15ක් දක්වා යන්න පුළුවන්. තව ප්‍රශ්නයක් අහන්න කැමතියි මේ තමයි මේ ඇත්තටම දැන් ඔයා මේ චේව මේ අපි අර ඔයාගේ සටහන ඇතුලේ කෙනෙක් හැටියට පත් කරනවා. දැන් චේ මම දන්න තරමින් ඔහු එහෙම තියරටිකල් ඩිස්කෂන් එකක හිටපු කෙනෙක් නෙමෙයි. යා ගොඩක් ලියලා තියෙන්නේ මේ කෙනෙක් ගරිල්ලා සටන් ක්‍රම ගැන තමයි යාගේ පොත් කීපයක්ම තියෙන්නේ. මම ඒවා ගොඩක් කියවලත් තියෙනවා. නමුත් එයා මාක්ස්වාදීවත් කෙනෙක් චේ විතරක් නෙමෙයි. අපි ගත්තොත් කාස්ට්‍රෝත් මාක්ස්වාදීෙක්වත් සමාජවාදීෙක්වත් මොකක්වත් නෙමෙයි. ඒගොල්ලෝ පසු කාලීනව රුසියානු මැදිහත් වීම උඩ තමයි ඒගොල්ලන්ගේ මූලික හැබැයි ඒගොල්ලෝ රැඩිකල් තියරි එකක් ඒගොල්ලන්ට තිබුණා. ඔබ ඇයි ඒ වගේ කෙනෙක්ව මේ අදහස් සාකච්ඡාව අතරට ගෙනාවේ කියන ප්‍රශ්නේ මට මතුවුණා. මම ඒක නිකන් ඇහුවා.
සහෝදරයා මෙහෙමයි මූලිකව මම එකඟ වෙන්නේ නැහැ චේ මාක්ස්වාදීක් නොවේ කියන එකට. සහ කැස්ට්‍රෝ ආ බැලුවොත් එහෙම හැබැයි ඔහුගේ ලියවිලි වල කොහෙවත් මම දැකලා නැහැ මාක්ස්වාදී ඒ කියන්නේ පරණ ඒ කියන්නේ මුල් ඒ කියන්නේ කියුබානු විප්ලවයට පෙර සටහන් කිසි තැනක නැහැ මාක්ස්වාදී. ඒක මම හිතන්නේ ඒක නිවැරදි අදහසක් නෙවෙයි. මොකද ඒක හේතුව තමයි චේ ලිව්වා මෙන්න මෙහෙම දෙයක්. චේට වෙලා තිබ්බේ ලියන්න. සටන් කරා. චේ වා බැලුවොත් එහෙම හැම පින්තූරයකම චේ යතේ පොතක් තියෙනවා. කැලේ ගහක හිටියත් චේගේ යතේ පොතක් තියෙනවා. චේ දරුණු විදිහට කිව්වා මාක්ස් චේ ඊටාම දරුණු විදිහට කිව්වා මේ ගොතේ නවකතා සහ ඒ වගේ දේවල්. චේ කරපු එක දෙයක් තමයි මේ පොතේ කියවපු ඒ කියන්නේ මාක්ස් කියවුවොත් ඒ මාක්ස් කියවපු පොතේ පොඩි ඉඩක් තියෙනවනේ. ඒ කියන්නේ පොතේ තියෙන අකුරු නෙවෙයි ඊට එහා පැත්තේ පොඩි ඉඩක් තියෙනවනේ. මේකේ තමන්ගේ කමෙන්ට්ස් ලියපු එක. හරි? මට ඒ පොත හොයාගන්න පුළුවන් වුණොත් මම එවන්නම්. චේගේ ඒ කමෙන්ට්ස් ටික එකතු කරලා පොතක් තියලා තියෙනවා. ඒකෙදි පේනවා ඔහු කොහොමද මේ න්‍යාය විනිවිද ගියේ කියලා. මම නැවත වතාවක් කියන්නේ චේ අපි හිතනවත් වගේ විප්ලවවාදියෙක් නෙවෙයි. චේ ඊටාම න්‍යායාත්මක විප්ලවවාදී. ඒකයි මගේ යෝජනාව. ඒකට ශාමි සහෝදරයා එකඟ නොවෙන්න පුළුවන්. නමුත් මං කියවපු චේ ඊටාම න්‍යායවාදී, ඊටාම පක්‍රමශීලී ගරිල්ලා සටන්කාරයෙක්. ඒක මං ඩිස්මිස් කරන්න. ඒක මං මේව කරන්නේ. නමුත් මගේ යෝජනාව තමයි චේ ඊට වඩා හොඳින් න්‍යාය හසුරුවපු සහ විශේෂයෙන්ම මාක්ස්ගේ labor theory of value ශ්‍රම න්‍යාය පිළිබඳව ඊටාම අවබෝධයෙන් කටයුතු කරපු කෙනෙක්. ඒකයි චේ උත්සාහ කරේ අර primitive accumulation කියන එක ඊටාම විද්‍යාත්මක විදිහට කරන්න සිද්ධ කරන්න. ඒ නිසා මගේ යෝජනාව තමයි චේ ඊටාම න්‍යාය හොඳින් කියවපු සහ න්‍යාය ඇතුලේ තිබ්බ සාරේ ඊටාම වේගෙන් ග්‍රහණය කරගත්ත කෙනෙක්. ඒකට පොත් 100ක් කියවන්න අවශ්‍ය නැහැ. චේ තමන්ගේ තියෙන විප්ලවී විභවතාව ඇතුළට න්‍යාය එකතු කර ගැනීමයි කරන්න. ඒක කරන්න පුළුවන් විප්ලවය ඇත්තටම ප්‍රැක්ටිස් කරන කෙනෙක්ට පිට ඉන්න කෙනෙක්ට වඩා. ඒකයි මං චේව පාවිච්චි කරේ බොලිවියන් ඩයරිස් කියන එක පාවිච්චි කරේ මගේ සටහන ඇතුලේ. ඒකයි මං උත්සාහ කරේ අර ස්ට්‍රැටජි කියන එක සහ තියරි කියන එක සම්බන්ධ කරන එක පුරුකක් තමයි චේ ගුවෙරා. වෙනත් කරුණු තව තියෙනවද අපිට සාකච්ඡා කරන්න පුළුවන් දේ? ඕනනම් මිනිත්තු ඔයාට යමක් එකතු කරනවා නම් ඒක කරන්නත් පුළුවන්. මිනිත්තු 10ක් තියෙනවා. සර් මේ ඊළඟ මාතෘකාවක් සහ ඒක කවුද කොහොමද කියලා පොඩි දල සටහනක් අපිට කියන්න පුළුවන්. හිතලා හරියටම නෑ. ඒක මේ තා දවස් දෙකකින් විතර දන්වයි මේ ඒ සහෝදරිය අද ඇවිල්ලා නෑ මෙතන. ඔයාට මට මැසේජ් එකක් වල තියෙනවා අද බොහොම කනගාටු එළියේ ඉන්නේ මේක අරගන්න බැරි වුණා කියලා. එයා දන්නා මේ ඊළඟ සාකච්ඡාව කවුද කරන්නේ මාතෘකාව කොහොමද කියලා. මම හිතන්නේ එයා ගැන කතා කරලා තියෙන්නේ. මාතෘකාව දන්නවා. ඊළඟ සිංහලයි. ඊළඟ ඉංග්‍රීසි එක මම දන්නවන්නම් ඒක බොහෝ විට අර පිලිපීනේ මහාචාර්යවරයා කරන්නේ. මොනවත් ප්‍රශ්නයක් නැත්නම් මම පොඩි දෙයක් එකතු කරන්නම් අවසාන වශයෙන්. මෙතනින් එහාට ප්‍රශ්න දෙපොත අහන්න පුළුවන්. මම අර මගේ මූලිකව කරපු ප්‍රකාශයේ තිබ්බ එක දෙයක් තමයි මෙන්න මේක මම හිතනවා ඒකට යම් විදියක පොඩි වුණ පූර්ණයක් කරොත් හොඳයි කියලා. මම ඒක කිව්වේ මේක මේ වෘත්තයක ගමන් කරන. ඒ කියන්නේ අපි මේ කරන ක්‍රියාවලිය වෘත්තයක් ඇතුලේ යන විද්‍යාත්මකවාදී වැඩක් නොවිය යුතුයි කියන එක. මොකද ඒකට හේතුව තමයි මේ ප්‍රාග්ධනය කියන එක ස්පයිරල් එකක්. ඒක මේ පොඩි තැනකින් ඇවිල්ලා ඊටාම් ප්‍රසාරණයලා උඩට යන එක. සම මේ දෙක කොයි වෙලාවකවත් ප්‍රාග්ධනය එක්ක අපි ඒක අර්ගල කරනවා නම් අපිට බෑ මේ වෘත්තයක හැම වෙලෙම ගමන් කරන්න. කියන්නේ රුසියන් විප්ලවය ඇතුළෙම අපිට කරගෙනවද කියන ප්‍රශ්නේ අපි අහන්න ඕන. ඒකට ඒ නිසා මෙතනින් එහාට මේ එක ගනුදෙනු කරන්නේ කොහොමද කියන එක මම හිතන්නේ අපිට තීරණාත්මකව අහන්න ඕන
ප්‍රශ්නයක් වෙනවා. මං කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. අපි මේ ස්පයිරල් එක කොහොමද ලංකාවේ ඇති වුණේ කියන එක ගැන පොඩි අදහසක් මං කියනවා නම් මෙන්න මෙහෙම දෙයක් මං කියන්න උත්සාහ කරනවා. මේක මේ සංකීර්ණමය විදිහට මං කියන්න උත්සාහ කරන්නම්. කී දෙනෙක් ලංකාවේ අපි කී දෙනෙක් මෙතන ඉන්න අය කී දෙනෙක් ලංකාවේ බස් හෝල්ට් දිහා පරීක්ෂාවෙන් බලලා තියෙනවා. ඒ කියන්නේ බස් හෝල්ට් කියලා කියන්නේ මේ ලොකු බස් හෝල්ට් නෙමෙයි පොඩි පොඩි ඒවා. අතර මැද තියෙන ඒවා. දිහා පරිස්සමෙන් බලලා තියෙනවා. විශේෂයෙන්ම 90 දශකයේ බස් හෝල්ට් සහ 2009න් පස්සේ බස් හෝල්ට් වල ලොකු වෙනසක් තියෙනවා. මුලින්ම 90 සහ 2000 දශකයේ බස් හෝල්ට් හැදුවේ මේ රණවිරු ස්මාරක යුද්ධයෙන් මැරිච්ච රණවිරුවෝ මරණය කරන්න සහ උන්ගේ දෙමාපියෝ. ඒකේ තිබ්බ ටයිටල් සමයි ඔබට සෙවන පුතුට නිවන වගේ දෙයක්. හරි. එතකොට මේවා මේ මිනිසුන්ගේ පුද්ගලිකව කරපු ධන පරිත්‍යාගයෙන් කරපු බස් හෝල්ට්. ඒ හැදුවේ දුකටපත් වෙච්ච වේදනාවෙන් ඉන්න දෙමාපියෝ. ඒ වේදනාවෙන් ඉන්න දෙමාපියෝ තමන්ගේ පුද්ගලික වේදනාව සමාජගත කරනවා යම් විදිහකට. මේක අරහා. ඒ නිසා සමාජීය වේදනාවක් අපි හැමෝම ඒක ඇතුලේ බෙදාගත්තා. නමුත් 2009න් පස්සේ බස් හෝල්ට් හදන්නේ බොහෝ වෙලාවට පුද්ගලික ආයතන තමන්ගේ ඇඩ්වර්ටයිස්මන්ට්ස් විදිහට. හරි. එහෙනම් අපි ඉන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් එක ඇතුලේ. රයිට්. ඒ නිසා මම යෝජනා කරන්නේ මෙහෙම දෙයක්. අපේ සමාජයේ ලංකා සමාජයේ තාමත් අපි ගත කරන්නේ අපේ අදිනිශ්චය වෙලා තියෙන්නේ වාර්ගික කියන අදහස. ජාතිය නැත්නම් වාර්ගික කියන අදහස. ප්‍රාග්ධනයේ මේ වෙද්දී මේ වාර්ගික කියන අදහස පරද්දවලා ගිහිල්ලා පන්තිය කියන අදහසට සම්බන්ධ වෙලා ඉවරයි. හරි? ඒ කියන්නේ ආර්ථිකය කියන එක මේ වෙද්දී වේගෙන් ගමන් කරනවා. නමුත් සමාජයක් විදිහට අපි තාම අදිනිශ්චය වෙලා තියෙන අපේ රටේ වර්ගය නැත්නම් ජාතිය කියන එක. අපිට පුළුවන්ද මේ තියෙන මේ වේගයෙන් ගමන් කරන ප්‍රාග්ධනය කියන එක හැසිරෙන්න සහ දේශපාලනිකව මේකට මැදිහත් වෙන්න නැවත වතාවක් ස්ථානගත කරන්න වර්ගය ජාතිය වෙනුවට පන්තිය කියන එක අපේ සමාජය ඇතුළේ. මම දැක්ක ඒක ඉතාම ප්‍රගතිශීලී මැදිහත් වීමක් තමයි අපි කරපු අපේ සහෝදර සහෝදරි කරපු 10 ව්‍යාපාරය. අර තිබ්බ වාර්ගික අනන්‍යතාවය කියන එක කඩාගෙන ගිහිල්ලා පන්තිය කියන එකට අපි නැවත වතාවක් සම්බන්ධ වෙනවා. මෙතන ඒක තමයි මගේ අවසාන සටහන සාකච්ඡාව. කල්පර වාර කියපුවර මේ බස් හෝල්ට් එක කියන කතාවට මම පොඩි වෙන මේ සමාජ විද්‍යාත්මක කැලලක එකට එකතු කරන්න. අර ඒ බස් හෝල්ට් දෙමව්පියෝ විසින් සහ මේ තමන්ගේ පිරිස් විසින් මිතුරන් විසින් හදපු කොටස් දෙකක් තියෙනවා. අපේ සමාජයේ තියෙනවා මේ තමන්ගේ දරුවා මිය ගියා මේ මුදලින් මම කෑම බීම ගන්න එක හොඳයිද කියලා වගේ අර්ථකථනයක්. ඒක සමාජයෙන් බලන එක සහ තමන්ගේ හදවත තුලින් බලන එක. එතකොට මේ දෙමව්පියෝ ගොඩක් වෙලාට තමන්ට අර මූලික වශයෙන් හදපු මුදල් ඒ වගේ දේවල් වලට භාවිතා කරා. අර තමන්ගේ පිනම ගැනම හිතලම නෙමෙයි. අර සමාජයේ එහෙම තිබුණා. අනික් කාරණේ තමයි අර තමන්ගේ පිරිස් විසින් තමන්ගේ සහෘදයාට දක්වන මේ උපහාරයක් විදියට එවැනි කාරණයක් කරා. ඒක අර වාකියපු එකකින් පොඩ්ඩක් වෙනස් විදියටත් කාරණයක් සිද්ධ වුණා. අනිවාර්යයෙන් මම හිතන්නේ මම කිව්වෙත් ඒ දේම තමයි. මම හිතුවා මහාචාර්ය මාලික කියපු කාරණේ තමයි මම කියන්නේ වේදනා ඒ කියන්නේ මේ වැළපීමේ නිදහස කියන එක. හරි? ඒක ඒ වේදනාව කියන එක නිදහස් කරන්න තියෙන විශ්වීය නිදහස කියන එක එක සංකේතයක් තමයි මේ ඒ බස් හෝල්ට් කියනවා. ඒතර මම කියන්නේ මෙන්න මේකට මම සම්බන්ධ කරා. ඒ කියන්නේ මේ වෙද්දි අපි වැළපෙන්නේ පරිභෝජනය කරන්න. දැන් බස් හෝල්ට් හදන්නේ ආයතන. දැන් බස් හෝල්ට් හදන්නේ ඇඩ්වර්ටයිස්මන්ට්ස් විදිහට. මේ වෙද්දි අපේ යුගයේ තියෙන වැළපීම තමයි පරිභෝජනය. එන කිසි දෙයකට වඩා. ඒකයි මගේ පොයින්ට් එක උනේ. නෑ ඔයා හරි ඒකෙදි මම අදහස් කරන්නේ ඒ කියන්නේ සමාජයේ අර ඇතිවන විවිධ වෙනස්කම් තුල මිනිසුන්ගේ වැලියුස් කියන එක ඔයා මේ කතාව තුල ගොඩක් ඇතුල් කරන කාරණේ වැලියුස් වල විශාල වෙනස්කම් ප්‍රමාණයක් ඇති වෙනවා. ඒ කියන්නේ නිතින් ඇති වෙනවා. ඒක තමයි ඔයා මේ කතාවේ හැමදැනකම තියෙනවා ඒක. හොඳයි ඒක මම පිළිගන්නවා. අපි එහෙනම් නවත්තමුද දැන්? තව ප්‍රශ්නයක් තියෙනවා එකකට උත්තර ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න පුළුවන්. කෙටි ප්‍රශ්නයක්. එහෙම නැත්නම් කවුද?
ආමි සහෝදරයට තියෙනවා මොකක් හරි අදහසක්. කවුරු ඉන්නවද? ආමි නෑ සහෝදර. නෑ නෑ. ඔව්. මම කියන්නේ දැන් මේ රුසියානු විප්ලවය සම්බන්ධයෙන් අපි කතා කරන්නේ. ඒකෙදී දැන් ඇත්තට රුසියානු විප්ලවය වෙලා ලංකාව දැනගන්න දවස් 16ක් ගියා. ඒක හේතුව තමයි ඒ දවස්වල රුසියාවේ ඉඳලා ලියුමක් එන්න දවස් 16ක් යනවා. ඕක ලියුමක් දාලා තියෙනවා ඒ රුසියානු මධ්‍යම කාර්ය සභාවේ හිටපු මිනිස්සෙක් ලංකාවේ ආරංචි විදිහට තියෙන්නේ අපේ මේ කම්කරු නායකයට දැම්ම කියලා ගුණසිංහට. ගුණසිංහ කිව්වට පස්සේ තමයි ලංකාවක දැනගත්තේ. දැන් ඕක ඇත්ත නැත්ත කොහොම වුණත් මං කියන්නේ දැන් එදා තියුණ තාක්ෂණය සහ එදා අපිට ලෙනින් හිටපු තැන අපි කිව්වොත් ලෝකෙ තිබුණ තැන ඒ දවස් 16ක ප්‍රමාණයකට හෝ ඊට වැඩි කාලයකට තොරතුරු ගලා යාමේ ප්‍රශ්නයක් හැටියට තියුණේ. නමුත් අද අපි ඉන්නේ ඊට ගොඩාක් මෙහා අපි ලෝකෙ වෙනස් වෙලා තියෙන ප්‍රමාණය අපිට හිතාගන්න බැරි තරම් වේගෙන් ඉහළට ගිහිල්ලා තියෙනවා. ඒතර මේ තාක්ෂණය නිසා වෙච්ච දැන් ඇත්තටම ගත්තොත් 1980 ඉඳලා අවුරුදු 40ක් ගිහි යනකොට මේ නියෝ ලිබරලිසම් වල තියෙන ප්‍රධාන දේ තමයි තාක්ෂණවාදය. because ඕඩිසම් කියන එක. මෙන්න මේ කාරණාව ඊළඟට ග්ලෝබල් කැපිටලිසම් කියන මේ තුනට ඇවිල්ලා අද මෙතන එක තැනටම හිටලා තියෙනවා. මෙන්න මේ හිටීම දැන් 2020 දී මේ හිටීම තමයි අපි දැන් කතා කරන්නේ කොහොමද ඊළඟ ස්ටෙප් එක ගැන කියලා. මම හිතනවා මේක විප්ලවකාරී ගමනකට යන්න ඕනේ. හැබැයි ඒක දැම්ම වෙයි කියලා එක මගේ අදහසකුත් නැහැ. මම හිතනවා ඒ සඳහා යන ඔයත් යෝජනා කරන සංවිධාන පැත්තෙන් කාරණා අපිට ඉටු කරගත යුතුයි කියන එක. ඉතින් ඒක එහෙමම ඒක කර ගැනීම සඳහා විශාල මෙහෙයක් සහ ලොකු කාර්යයක් තියෙනවා කියන කාරණාව මට ඒ පැත්තකින් තේන්න තියෙනවා. අමාරි. ඒක මං කිව්වේ ඇඩ්වාන්ස්ම දේ මේ උගේ තියෙන ඇඩ්වාන්ස්ම දේ පාවිච්චි කිරීම ඉගෙන ගැනීම මෙහෙයවීම කියන එක අතිශය තීරණාත්මකයි කියලා. ඒක මං මේ විතර කතා නොකරම ඒක ස්ට්‍රැටජි වලට සම්බන්ධ කාරණයක්. ඒක විවෘතව සාකච්ඡා කරනවද කියන එක මං හිතන්නේ නැවතතාවක් හිතලා බලන්න වෙනවා. මේ තියෙන අපි මෙතනින් එහෙමනම් අද සාකච්ඡාව අවසන් කරනවා. මම හිතන්නේ ඊළඟ සාකච්ඡා දිනේ යෙදෙන්නේ ජුලයි මාසේ 4 වෙනිදා වගේ දවසක. හරියට මතක නැහැ. හිතන්නේ වගේ දවසක්. කොහොමත් සමාජ මාධ්‍ය හරහා ඊළඟ සාකච්ඡා පවත්වන දිනය ඊළඟ දෙවැනි සිකුරාදා මේ වෙලාවම කතිකය කවුද ඒකේ සාකච්ඡාවට මුල පුරන්නේ මාතෘකාව කොහොමද කියන එක තව දවස් 3-4කදී අර චාමි වස්නායක කියන සහෝදරය විසින් දන්නවා. එමනම් අද සාකච්ඡා දෙකකට මේක මුල පුරපු කල්පට ස්තුතිවන්ත වෙමින් ඔබ හැමටත් ස්තුතිවන්ත වෙමින් අද අපේ සාකච්ඡාව මෙතනින් හමාර මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් මම ඉවර කරන්නම් අර සැපටිස්ටා අයගේ ස්ලෝගන් එකෙන්ම slowly but surely හම්බෙමු. ස්තුතියි.